හරි හැමෝටම සුබ සන්ධ්‍යාවක් ඒ වගේම ආයුබෝවන් අද අපි හම්බෙන්නේ වැදගත් පාඩමක් එක්ක මේ පාඩම කොපමණ වැදගත්ද කියනවා නම් විභාගයේදී ලකුණු 10ක ගාණක් ඉතා ලේසියෙන්ම හදාගන්න පුළුවන් ගාණක් ඉතින් ඒ පාඩම අපි උගන්වන්න හදන්නේ බෝඩ් එකේ ලියලා තියෙනවා මේක අවසානයේදී ඔයගොල්ලන්ට හම්බෙලා තියෙන්නේ 2016 අවුරුද්දේ 1B ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ගාන විදියට අවිල්ලා තියෙනවා ඒ වගේම 2017 විභාග ප්‍රශ්නයේ 1B ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි ගාන විදියට අවිල්ලා තියෙනවා හරිද ඒකයි ළඟදී අවිල්ලා නැහැ 2016 2017 ආව කෙටි ප්‍රශ්න ආවා ඊට පස්සේ නමුත් ලකුණු 10 ප්‍රශ්නේ නෑ අපි ළඟදීම බලාපොරොත්තු වෙනවා 2021 22 අනිවාර්යයෙන්ම වටපස්ථාන ගාන ඉලක්ක වේවි ප්‍රශ්න පත්‍රය තුල. ඉතින් ඒක ආරම්භය අද ගන්නවා. ඒ වගේම අද අපි මේ පාඩම අවසන් කරනවා. එතනින් එහාට අපි යනවා තව වෙලාව තියෙන විදියට ඒ ටික කරගෙන යනවා. දැන් එතකොට මේ වටපස්ථාන පාඩම එහෙනම් අපි ඉගෙන ගන්න එකේ වැදගත්කම කිව්වා. එකක් මොකද්ද 2016 17 ළඟදීම ආපුව මම කතා කරේ. ඒ විභාග ප්‍රශ්න දෙකක් ලකුණු 10 ඇවිල්ලා තියෙනවා. කෙටි ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රශ්න පත්‍ර වල තියෙන ගණන් හදන්න 2021 22 ළඟදීම එයි කියලා බලාපොරොත්තු වෙන මේ ළඟදී මේ ගාන අපි අද ආරම්භ කරමු පාඩම. එතකොට මේ වටපස්ථාන විභාග ඉලක්ක වෙනවා වගේම මේ වටපස්ථාන ගානේ වැදගත්කමක් තියෙනවා. වටපස්ථාන ගානේ වැදගත්කම තමයි අංක 1 මේ වටපස්ථාරකින් තොරතුරු ඉදිරිපත් කරාට පස්සේ මේක තේරුම් ගන්න හරි ලේසියි. දැක්කට පස්සේ හරිම ලේසියෙන් ඕගොල්ලන්ට මේ තොරතුරු මේ වටපස්ථාරයෙන් ගන්න පුළුවන්. හරි? දැන් අපේ ඡන්ද කාලේට ඒ එක එක පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඉදිරිපත් කරන්නේ බොහෝ විට වටපස්ථාරවලින්. සමස්ත ප්‍රතිඵලය. හරි? ඒ වගේම තව බොහෝ අවස්ථාවල මේ වටපස්ථාර කියන එක පාවිච්චි වෙනවා. ඒකට හේතුවක් තමයි දැක්ක ගමන් තීරණ ගන්න ලේසියි. ඕගොල්ලන්ට නම් අවුලක් නැහැ අපි හිතමු මේ පක්ෂයේ ලබාගත් ඡන්ද සංඛ්‍යාව මෙච්චරයි කියලා කිව්වහම ඉලක්කම දැම්මම කියව ගන්න පුළුවන්. වයසක ආච්චි කෙනෙක්ට මේක ටීවී එකේ යනකොට පේන්නේ නැහැ. 40 පැන්න ගමන් අපි වුණත් එහෙමයි. පේන්නේ නැහැ. නමුත් අර වටපස්ථාරකින් දැක්කම රවුමක් ඇතුලේ නිකන් පීසා එකේ කෑලි කෑලි වෙන් කරලා තියෙනවා වගේ ඔළුවට ටස් ගාලා යනවා. ඔළුවට යනවා ආයි මෙයා මෙච්චරයි මෙහෙම කියලා ඔළුවට යනවා. ඉතින් අන්න ඒ වගේ වැදගත්කමක් තියෙන පාඩමක් තමයි මේ පාඩම. එතකොට අපි බලමු කොහොමද වටපස්ථාරයෙන් අදින්නේ කියලා. වැදගත්කම ඔයාලට කියා දුන්නා. දැන් හිතන්න වටපස්ථාර ගානකදී ඔයාලට තොරතුරු දෙනවා. හරි? තොරතුරු ටික දෙනවා. ඒක ඔන්න තොරතුරු ටිකක් දීලා තියෙනවා. එක්තරා පන්තියක සිසුන් 60 දෙනෙක් ඉන්නවා. එක්තරා පන්තියක සිසුන් 60 දෙනෙක් ඉන්නවා. ලියන්න එපා වෙලාව දෙන්න සටහන් පොත ළඟට ගන්න. අර ටියුට් එකයි සටහන් පොතයි දෙකම අපිට ළඟට ඕන වෙනවාද? එතකොට මේ සිසුන් 60 දෙනා Taman කැමති ක්‍රීඩාව පිළිබඳ හරි ක්‍රීඩාව පිළිබඳ තොරතුරු දීලා තියෙනවා පන්ති භාර 20. ක්‍රීඩාව මෙතනින් දීලා තියෙනවා සිසුන් ප්‍රමාණය. හොඳට අහගන්න. ක්‍රීඩාව ක්‍රිකට්. මේ දවස්වල ටිකක් කතා බහට ලක් වෙන ක්‍රීඩාව ක්‍රිකට්, වොලිබෝල්, එල්ලේ පුතා. හරි? එතකොට ක්‍රිකට් වලට ඉන්නවා 25 දෙනෙක් මේ පන්තියෙන් කැමති ආසයි. හරි? ක්‍රිකට් ගහන ආසයි. වොලිබෝල් වලට 20 දෙනෙක් කැමතියි. වොලිබෝල් වලට 20 දෙනෙක් කැමතියි. එල්ලේ 15යි. හරි? මෙන්න තොරතුරු ටික. මේ තියෙන තොරතුරු ටික. දෙකට බලන්න. එකතු කරාම 60 එනවා. එකතු කරාම 60 එනවා. හරි? 60 එනවා. එතකොට මේ තොරතුරු ටික මම කියවනේ මෙහෙම තොරතුරු තියෙනකොට ටිකක් අර අපි වයසට යනකොට දකින්න අකමැති කියවන්න අපහසුයි. ඒ වගේම තීරණ ගන්න අමාරුයි. දැන් මෙහෙම තිබ්බම අමාරුයි. දැන් අපි නිකන් ඇහුවොත් මේකේ කවුද වැඩියෙන් මොන ක්‍රීඩාවකටද කැමති කියලා ටිකක් අපහසුයි උත්තර දෙන්න. මේක දිහා බලලා නිකන් හොයාගෙන යනවා ලිස්ට් එකක් වගේ 5ක් 6ක් තිබ්බොත් බලාගෙන උඩ ඉඳන් යනවා. හරි? නමුත් මේ වටපස්ථාරය අපි අඳිමුකෝ බලන්න. මෙන්න හදන හැටි මේ ගන්න. හරිද? එහෙනම් තොරතුරු ටික මේ විදිහට දෙනවා විභාගෙදී.
විභාගයේදී දුන්නාම අපි මේක වටපස්සාරයක අඳින්න ඕන. හිතන්න මේ තියෙන්නේ වටපස්සාරය. මෙන්න මේකේ ඔය තොරතුරු ටික දාන්න ඕන. හරි. මේ තියෙන්නේ මේක වටපස්සාරය පුතා ඔයා ලස්සනට අද ගන්න ඕනේ. මගේ මේ හඳපු එක ටිකක් අවුල් වගේ එච්චරයි දාන්න. හරි. මේ තියෙන්නේ වටපස්සාරය මෙන්න මේකේ දාන්න ඕන. මේ තොරතුරු ටික මේකට බස්සන්න ඕන. හරිද? ඔයාට කියා දුන්නා මං හිතන්නේ අපේ කවුද මදුසංග සර් මේවා හරියට හදිනවද? කවකට කතේ හයි කරන් ඉන්නේ මට එහෙම බෑ මේක ඇඳෙන්නේ නැහැ. හරිද? එතකොට මේ වෘත්ත ලක්ෂයක් වටා කෝණවල එකතුව 360යි කියලා මට මතකයි කියා දුන්නා. කියා දීලා ඇති. ලක්ෂයක් වටා එකතුව අංශක 360යි කියලා කියා දීලා මට තියෙන මතකයක් එහෙම. හරි? මෙන්න මෙහෙම ලක්ෂය වටා එකතුව 360යි කියලා කියා දුන්නා. වෘත්තය අමතක කරන්න ඕනේ. දැන් එතකොට මෙන්න මේ තොරතුරු ටික මේක ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ අපිට තියෙන ඉඩ ප්‍රමාණය අංශක 360යි. මේ අංශක 360 මේ තොරතුරු සියල්ලම ඉදිරිපත් කරන්න ඕන. එහෙනම් අපි ක්‍රිකට් වලට අදාළ ඉඩ හොයා ගන්නවා මේක. ඊට පස්සේ වොලිබෝල් වලට අදාළ ඉඩ හොයා ගන්නවා මේක. ඊට පස්සේ එල්ලේ ඉඩ හොයා ගන්නවා මේක. එහෙම හොයා ගන්නවා. ඒ හොයා ගන්න ක්‍රමය තමයි මෙහෙම. දැන් අපි හොයමු මේ විදියට ක්‍රිකට් සඳහා හොඳට අහගන්න ඉඩ හොයන්නේ. ක්‍රිකට් සඳහා දරුවෝ අහගන්න ක්‍රිකට් සඳහා කේන්ද්‍ර කෝණය. අමුතු වචනයක් අවුලක් කරගන්න එපා. කේන්ද්‍ර කෝණය. පුතා කේන්ද්‍ර කෝණය කියලා කියන්නේ මේ වටපස්සාරයේ දෙන්න ඕන කෝණය. ක්‍රිකට් වලට දෙන්න ඕන කෝණය. ඒක හොයනවා. ඔයාලට හොයන හැටි කියා දෙනවා. චුට්ටක් බලාගෙන ඉන්න. ඉවසීමෙන් ඉන්න. ඉවසන්න. ඊට පස්සේ වොලිබෝල් සඳහා කේන්ද්‍ර කෝණය. ඒ සමහර දරුවන්ට මේක පුළුවන් ඇති. ඒ වුණාට අහගෙන ඉන්න. මුලින් ඉඳන් එනවනේ අපි. වොලිබෝල් සඳහා කේන්ද්‍ර කෝණය. ඊළඟට එල්ලේ සඳහා කේන්ද්‍ර කෝණය. දරුවෝ හොයමු. හරිම ලේසි. උදේ මේ බලන්න පන්තියේ ළමයි 60 දෙනෙක් ඉන්නවනේ. ඒ 60 දෙනාගෙන් ක්‍රිකට් වලට ඉන්නවා 25 දෙනෙක්. ඒ කියන්නේ 60 දෙනෙක් ඉන්න පන්තියෙන් 25 දෙනෙක් ඉන්නවා ක්‍රිකට් වලට. හරි? 60න් 25යි. වොලිබෝල් වලට 60න් 20යි. සරලයි. 60න් 20යි. එල්ලේ 60න් 15යි. 60න් 15යි. හරි. දැන් අහගන්න. උදා පේන්නේ නැහැ නේ. පල්ලහැට ගමු. 60න් 15යි. මෙතන 60න් 20යි තිබ්බේ. ඒ 60න් 20යි. හරි. දැන් අපිට මේක ඉඩ ඕන නම් අපිට ඉඩ තියෙන්නේ අංශක 360ක්. එහෙනම් 60කින් 25ක් ඉඩ දෙන්න ඕන නම් 60 දෙනෙක් ඉදිරියොත් ඒකෙන් 25ක් ඉන්නවා නම් අංශක 360කින් කී දෙනෙක් ඉඩ ඕනද කියලා අපි ගන්න. අංශක 360කින් කොච්චර ඉඩ දෙන්න ඕනද? 60 දෙනෙක්ගෙන් 25 දෙනෙක් ක්‍රිකට් වලට ආසයි නම් අංශක 360කින් එයාට දෙන්න ඕන ඉඩ ප්‍රමාණය තමයි මේ හොයන්නේ. එහෙනම් හරි ලේසි. හැම ගානකම ඕකයි. මෙතන හැමතැනම ගුණ කරගෙන යන්න තියෙන්නේ අංශක 360. අංශක 360. පුතේ දැන් ඔය පියවර හරි. දැන් මම තව පියවරක් පල්ලෙහාට ගන්නවා. පළවෙනි එකේ ඔයාට පළවෙනි එකේ මම කපලා කොටලා දැම්මොත් එහෙම හරි. මට මෙතන ඉරේ යන්න වෙනවා හේතුව පැහැදිලි නැති වෙලා. 25 බෙදීම 60. මම පල්ලෙහාට පේජියක් ගන්න මේක අවශ්‍ය පේලියක් නෙවෙයි. ඔයාට සුළු කිරීම පෙන්නන්න. අංශක 360. උඩ ඒවයි යට ඒවයි කැපෙනවා. එහෙම තමයි වෙලා තියෙන්නේ. උඩ ඒවයි යට ඒවට කැපෙනවා. හරිද? උඩ ඒවයි යට ඒවයි කැපෙනවා. බිංදු බිංදු කැපෙනවා. අග ඉන්න බිංදු උඩ අග ඉන්න බිංදු යට ඉන්න බිංදු වලට කැපෙනවා. ඒ කියන්නේ 10න් බෙදනවා කියන එක තමයි ඔය කියන්නේ. හරි? එතකොට මෙන්න මේ බිංදුවට මේ බිංදුව කැපෙනවා. හරි. උඩයි යටයි කැපෙනවා ඈ. උඩයි යටයි කැපෙනවා හොඳට මතක තියාගන්න. බිංදු බිංදු විතරයි කැපුවේ. 6යි 36යි බලන් ඉන්නවා. 6යි 36යි. 6යි 36යි 6න් කැපෙනවා.
6 වරක් 1යි. උඩයි යටයි කැපෙනවා මේ. උඩයි යටයි ලියුවාම සකෝ යට කියලා හුවම යට ඉන්නේ 1. මතක තියාගන්න. යට ඉන්නේ 1. ඒක දාන්නේ නැහැ. එතකොට 6ට 6 ඒවා 1යි 36ට 6 ඒවා 6යි. වැඩේ ගොඩ. යට 1. 1 ගුණ කිරීම 1 කියන එක යටින් 1 ආවට අපිට අදාළ නැහැ. ඕනේ. 25 තර චක්‍රය මතකයි. 25 ඒවා 6ක් බලන්න කොයිද? 6 වරක් 5 30 බිඳුව 3ක් ඉතුරුයි 6 වරක් 2 12යි 3යි 15යි. ඒ කියන්නේ 150යි. වෙන්නේ අංශක 150ක් ඉඩ ඕන. ඒ කියන්නේ ක්‍රිකට් සඳහා කෝණේ අංශක 150යි. දැන් මේක ගිහිල්ලා අපි අඳිනවා. මේකේ අඳිනවා. බලන්න අඳින හැටි. දැන් ඔයාට අඳින්න පුළුවන් කෝණ පාඩමේදී නිර්මාණ පාඩමේදී අපි මේ කෝණ නිර්මාණය සහ කෝණ භාවනයේ භාවිතයෙන් නැදීම පොඩ්ඩක් කියා දෙනවා දැනට අහගන්න. 150 අඳින්න ඕන. අංක 1 තමයි ඔයා එක ඉරක් දා ගන්න ඕන මුලින්ම. මේ වටපස්කාරයේ ගාන හදන්න කලින් අඳින්න කලින් එක ඉරක් දා ගන්න ඕන කොහෙන් හරි. ගොඩක් වෙලාවට තිරස් රේඛාවක් ගත්තොත් අපිට ලේසි ටිකක්. හරි? එතකොට එතන ඉඳන් 150 කෝණමානය ඔයා තියා ගන්නවා. මම කෝණමානය තියනවා. හරි? මේ මගේ කෝණමානය මෙන්න තිබ්බා. මේ කෝණමානය මම. හරි බලන්නකෝ. කෝණමානය තියෙනවා. ඒකේ තියෙනවා මැද ශීර්ෂයක්. ඒක කෙලින් එන්න තියන්න ඕන. තියලා ඔයා බලාගෙන යනවා එක්තරා පරිමාණයක බිඳුව මෙතනින් පටන් ගන්නවා. බිඳුව 10 ඔහොම ඇවිල්ලා 90 ඇවිල්ලා ඔහොම ඇවිල්ලා ඔහොම ඇවිල්ලා 150 සෙට් වෙනවා මෙන්න මේ හරියට වගේ. 150 මේ හරියට වගේ සෙට් වෙනවා. 150 මේ හරියට සෙට් වෙනවා. එතකොට මෙතනින් ඩොට් එකක් තියාගත්තා. මේක අයින් කරා. හොඳට අහගෙන ඉන්නවද? මේක අයින් කරනවා අපි. කෝණමානය අයින් කරා. කෝණමානය අයින් කරා. කෝණමානය අයින් කරලා ඔයාගේ අඩි රූල මෙන්න මෙතන ලක්ෂයයි මෙතන ලක්ෂයයි කියලා යා කරන්න. ඒ කියන්නේ මේකේ අංශක 150යි. මේකේ අංශක 150ක් තියෙනවා. මේකේ අංශක 150යි. හරි? අංශක 150යි. ඔයාට ආසයි නම් මෙන්න මෙහෙම කරන්න. නිල් පාට පෑනක් අරගෙන නිල් පාට පෑනේ මෙන්න මෙහෙම ලස්සනට පාට කරන්න. හරි? පාට කරලා දැන් බැලුවට පස්සේ ඕගොල්ලෝ දැන් තොරතුරු පේනවා පේන්නේ බෑ. හරිද? දැන් ඡන්දේ නම් මේක කොළද රිල්ද කහද රතුද තැඹිලි ඔන්නෝම දැම්මහම දැනගන්නවා මොන පක්ෂයේද මොනවාද කියලා. නමුත් මේ වගේ එක අපි මේ ඇඳලා තියෙන්නේ මොනවාද කියලා කියන්න ඕන පැත්තේ. මේ පැත්තට මම ඉරි ගහලා තියෙන්නේ නිල් පාටි. මේ තියෙන්නේ මේ කොටුවක් අරගෙන මේකෙන් කෑල්ලක් කපලා මෙතනට අරගෙන අපි කියනවා මෙහෙම මම පාට කරලා තියෙන්නේ මොනවාද? ක්‍රිකට් වලට කැමති කියලා නම් කරනවා. ක්‍රිකට් වලට කැමති. ක්‍රිකට් වලට කැමති. සමහර අය ඉන්නවා මේක ඇතුළේම ලියනවා. ඒකත් ප්‍රශ්නයක් නෑ ඕන එක. හරිද? මේක ඇතුළේම ලියන අයත් ඉන්නවා. විභාගෙටත් මේක ඇතුළේ දීලා තියෙන අවස්ථාවක් තියෙනවා. පැත්තෙන් ලියුවත් අවුලක් නෑ. ඊළඟට මොකද්ද? වොලිබෝල්. හරිද? හරි ජාති ක්‍රීඩාව. වොලිබෝල්. දැන් වොලිබෝල් වලට යනවා. මං කියවනේ උඩයි යටයි යැපෙනවා කියලා හැමතිස්සෙම. උඩයි යටයි කැපෙනවා. හැබැයි ಗುಣ කරනකොට විතරයි ඈ. ಗುಣ කරනකොට උඩයි යටයි කැපෙනවා. බිඳු බිඳු කැපෙනවා. බිඳු බිඳු. ඊට පස්සේ 6යි 36යි කැපෙනවා. 6 චක්‍රේ වලට පුළුවන් වෙන්න ඕන. 6 වරක් 1යි 6 වරක් 6යි. 20 වරක් 6 අංශක 120යි. හරි? යටින් එක ඉන්නේ ඒක දාන්නේ නැහැ. 120යි. 20 වරක් 6 120යි. දැන් අහගන්න. මෙතන ඉඳන් 120ක් ඕන ඔයා. දැන් ඔයා මොකක්ද තියෙන්නේ? ඔයාගේ කෝණමානය තියෙනවනේ. අන්න ඒක ගන්න. ඒක අරගෙන දැන් මේක තමයි අපේ රේඛාව. අතන වැඩේ ඉවර කරලා තින්නේ. දැන් කෝණමානය මෙන්න මෙහෙම තියන්න ඕන. ඒක තියන්නේ මෙන්න මේ ඉර දිගේ එන්න ඒ බාහුව. බාහුව. ඒතර මෙතන පාදක රේඛාව කියලා කියන්නේ එතනට එන්න තියනවා. බිඳුව සෙන්ටර් කර ගන්නවා ගානට බිඳුව නෙමෙයි මැද තියෙනවා මේ වගේ. එතන සෙට් කරගත්ත එතනට දැන් මෙතන බිඳුව පරිමාණය ඇති. එතනින් බලාගෙන ඉන්න මෙහෙම බලාගෙන එනකොට 120 වෙනවා. 120 සමහර තැන් දෙක තියෙන්න පුළුවන්. මෙතනින් එන 120යි ඔයාට ඕන. මොකද ඔයා මනින්නේ මේ පැත්තෙන් නම් 120 බිඳුවේ පටන් ගන්න ඒකි බලාගෙන ඉන්න. හරි. හොඳ ඉවසීමෙන් අදින්න ඕන. 120 එනවා මේ හරියට වගේ. හරි. 120 එනවා මේ හරියට වගේ. කොහොම එනවා? ඔය විදියට එනවා. එතකොට දැන් කෝණමානය අයින් කරා. මෙතනින් ලක්ෂය තියාගෙන යා කරන්නේ. දැන් කෝණමානය අයින් කරා. ඔන්න අයින් කරා. එයා අයින් කරලා මේකේ ලියුව කෝණය අංශක 120යි.
එයා ඔයා ආසයි නම් මේ පාටට මෙන්න මෙහෙම මේ විදියට මෙහෙම පාට ගන්න. පාට පෑන්නේ කි. දැන් පාට වෙන්නේ නැහැ ඔයාගේ. හොඳේ. මේ මං අදිනේව පේන්නේ නැතුව ඇති. මේ නිල් පාට මේ කළු පාට. කළු පාටින් මම ගිහිලා තියෙන්නේ කාටද? කළු පාටින් ගිහිලා තියෙන්නේ වොලිබෝල් සඳහා කේන්ද්‍ර කෝණය. ඒ කියන්නේ වොලිබෝල් වලට කැමති අය තමයි එතන ඉන්නේ. වොලිබෝල් වලට කැමති. වොලිබෝල් වලට කැමති අය උතන ඉන්නවා. හරි. ඊළඟ ඒක ඔයාලට මම දෙනවා. තනියෙන් ඔයා ඒක හිතලා කරන්න. හැබැයි මාක් කරන්න දෙයක් නෑ. මාක් වෙලා තියෙන්නේ අවසාන එක ඔටෝ මාක් වෙනවා. හරිද? ඔටෝ මාක් වෙනවා හරිද කියලා චෙක් කරන්න පුළුවන්. දැන් එහෙනම් පැහැදිලිනේ මොන හරි දත්ත ටිකක් දුන්නාම වගුගත කරලා නැත්තම් ඡේදයක් විදියට දුන්නාම කොහොමද වටපස්සාරය අඳින්නේ? ඔයා ඒ දත්ත ටික ඡේදයක නම් ඉන්නේ තංගාල පොඩි වගුවක් ගහ ගන්න අවශ්‍ය නම් ඊට පස්සේ ඒ මුළු ප්‍රමාණයෙන් ඒ අදාළ විශේෂිත අපි සලකන කොටස භාගයක් විදියට දක්වන්න. ඊට පස්සේ 360න් වැඩි කරලා සුළු කරලා උඩ යට කැපෙනවා කපලා සුළු කරලා කෝණය ගන්න. කෝණය අරගෙන එක තිරස් රේඛාවකින් ආරම්භ කරලා වාමාවර්තව නම් වාමාවර්තව යන එක අතකට ගියොත් ලේසි. වාමාවර්ත කියන්නේ මේ පැත්තට. හරි. මේ පැත්තට මාක් කරගෙන ගිහිල්ලා ඉවර කරන්න. ඕක තමයි වටපස්සාරය කියලා කියන්නේ. අපි ගණන් හදමු තාම. හරි. එහෙනම් නෝට් පොතේ ලියන්න වටපස්සාර කියලා අංක 1 දාලා ලියන්න. පහද දැක්වෙන්නේ එක්තරා පන්තියක සිසුන් 60 දෙනෙක් එක්තරා පන්තියක සිසුන් 60 දෙනෙක් තමන් කැමති ක්‍රීඩාව පිළිබඳ පොතේ කරන්නේ පොතේ නෝට් පොතේ කරන්නේ තමන් කැමති ක්‍රීඩාව පිළිබඳ දක්වන ලද තොරතුරුයි ඒ ඇසුරින් වටපස්සාරයක් ගොඩනගන්න නැත්නම් ඒ ඇසුරින් වටපස්සාරයක් අඳින්න වගුව ගැහුවා කොටස් 3 ලිව්වා වටපස්සාරය යන්න වේගෙන් හරි ඉක්මන් කරා ප්‍රශ්න තියෙනවා නම් එවන්න එකසිය 20 ගත්ත හැටි ඉල්ලනවා ආයෙත් අහගන්න අනිත් අය ලියාගෙන යන්න 120 කෝණය ගන්නකොට සුළු කිරීම චුට්ටක් බලන්න මේ හරියට ගන්නම් මෙතන තියෙන්නේ 20 මෙතන තියෙන්නේ 60 මුලින්ම භාගයක් විදිහට ලියා ගන්න ඕනේ ඉන්න ප්‍රමාණය මුළු සංඛ්‍යාවෙන් ඊට පස්සේ 360න් ගුණ කරමු හරි උදේ කෝණ ලකුණ දාන්න මේ කෝණය අංශක ඊට පස්සේ මුලින්ම කරන්නේ ගුණ කරනකොට උඩයි යටයි කැපෙනවා බිඳුවට මේ බිඳුව කැපුවා බිඳුව කැපුවා ඊට පස්සේ දරුවෝ උඩයි යටයි 6න් බෙදෙනවනේ ඒ කියන්නේ 6න් කැපෙනවා 6 වරක් 1යි 6 වරක් 6යි 6 වරක් 6යි 6න් කැපුණා ඊට පස්සේ 6 වරක් 2 12යි අංශක 120යි ඔය විදිහට ඔය විදිහ තමයි සුළු වුනේ 120 ඇන්දේ
දැන් අපි බලමු LA කොහොමද ආවේ කියලා. හරිද? දැන් මං කියවනේ බිංදු කැපෙනවා කියලා උඩයි යටින් ඉන්නේ එක. බිංදු කැපෙනවා. 6යි 36යි කැපෙනවා දරුවෝ. 6ට 6 1යි 36ට 6 6යි. 15 චක්‍රය ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. චක්‍රේ පාඩම් කරගන්න ගණන් වේගෙන් හදන්න නම්. හරි. 15 6 90යි. අංශක 90යි. 6 වරක් 5 තියෙන බිංදුව 3ක් ඉතුරුයි. 6 වරක් 1 6යි 3යි 9යි. අංශක 90යි. දරුවෝ ඔයා ඕන්නම් ඔයා කෝණමානෙන් හරියට මැනලා ඇඳනම් ඔයා බලන්න ඔයාගේ අංශක 90 මෙතන තියෙනවද කියලා. අංශක 90 ඇතිවා. එතකොට ඔයා මේක මම මුකුත් මේකේ පාඩ කරන්නේ නැහැ. මගේ ඩිසයින් එක කොහොම තියෙනවා කවුරුත් නැහැ ඒකේ හිස්. එහෙනම් ඒකේ මම කියන්නේ කවුද? LA සඳහා නැත්තම් LA වලට කැමති. LA වලට කැමති. LA වලට කැමති. නිකම්ම ඩිසයින් එකක් නැතුව මම ඒක තිබ්බා. හරි. අපි දෙවෙනි ගාන ලියමු. පහත තොරතුරු වටපස්ථාරයක දක්වන්න. තොරතුරු ටික තියෙනවා ඔයාලට තියෙන්නේ දක්වන්න. මම විස්තරයක් දෙන්නේ නැහැ මේකට. මේ විදිහට තොරතුරු ටික ඔයාලා ලස්සනට දෙනවා. විෂය සිසුන්. විෂය සිසුන්. එකක් චිත්‍ර. සංගීත. ඊළඟට නැටුම්. සාහිත්‍ය. සිංහල සාහිත්‍ය කියලා හිතමු. සිංහල සාහිත්‍ය. සිසුන් ගාන ඉන්නවා මෙතනට 30යි. මෙතන 15යි. මෙතන 25යි. මෙතන 20යි. ඉක්මනට හදමු බලන්න. ඉක්මන් කරලා හදන්න. මං කරමු. හරි දරුවෝ දැන් කලින් වගේමයි අපි අඳිමු. හරි දැන් අහගන්නකො එකතු ඔයා දාගන්න එකතුව අංශක 90යි. හරිද? අංශක 90යි. එහෙනම් චිත්‍ර සඳහා කේන්ද්‍ර කෝණය. චිත්‍ර සඳහා කේන්ද්‍ර කෝණය. මම හැමතිස්සෙම කේන්ද්‍ර කියලා ලියන්නේ කෙටි කරගන්නවා. කේන්ද්‍ර කෝණය ඔයගොල්ලෝ ලියන්න. එතකොට චිත්‍ර සඳහා කේන්ද්‍ර කෝණය ගන්නවා. ඊළඟට සංගීත මියුසික්. ඊළඟට නැටුම් ඩාන්සින්. නැටුම්. ඊළඟට සිංහල සාහිත්‍ය. සිංහල සාහිත්‍ය. දැන් මුළු එකෙන් කොපමණ ප්‍රමාණයක්ද කියලා දාගන්න කියලා කිව්වා. එහෙනම් මෙතනට අපි දාගන්නවා 90න් 30යි. 90න් 30යි. ඊළඟට 90න් 15යි. ඊළඟට 90න් 25යි. 90න් 20යි. 90න් 20යි. හරි. දැන් අපි සුළු කිරීම කරන්න ඕන. අපි දාන්න ඊට පස්සේ කේන්ද්‍ර කෝණය හොයාගන්න 360න් ගුණ කරමු. අංශක 360න් ගුණ කරමු. අංශක 360න් ගුණ කරමු. අංශක 360න් ගුණ කරමු. සරලයි. හරි.
දැන් බිංදු බිංදු කැපෙනවා මේ. කොයි බිංදුද? මේ පැත්තේ බිංදුවට අපි කපලා ඉමුනේ. පුරුදු අතනේ. බිංදු බිංදු 9:36 කැපෙන පුතේ 9 එකක් කරේ නම්බර 1යි නම්බර 4යි. වැඩේ ගොඩ. යටින් එකනේ ඉන්නේ. එක දාන්න ඕනේ 4 වරක් 30 120යි. ආන්සර් එක හරි. ඊළඟට බිංදුවට බිංදුව 9න් කැපෙනවා නම්බරක් 4යි. 15 වරක් 4 60යි. ඊළඟට මේ බිංදුවට මේ බිංදුව නම්බරක් 4යි. 25 4ක් අංශක 100යි. අංශක ලකුණ දාන්න. ඊළඟට බිංදුවට බිංදුව නම්බරක් 1යි නම්බරක් 4යි. එක යටින් ඉන්න නිසා අවශ්‍ය නැහැ. 20 4ක් 80යි. ඔයා හරියටම අඳින්නේ අන්තිම එක නිකම්ම ඇදෙනවා. හරිද? එරිමි ළමයි ගොඩක් උත්තර එවනවා. very good. චූටි දෝනිලා ආපු නෑ. උත්තර එවන්නේ නෑ. හරි. හරි. එතකොට දැන් මෙන්න මේ වඩපාස්සාරේ මං කියන්නේ අඳින්න බෑ කියලා. මේ වඩපාස්සාරේ අදාළ කෝණයක් දක්වන්න ඕන. ඉතින් ඔයාට පුළුවන් 120 මේ වගේ කෝණයක් එන්නේ. ඉවසන්න ඉවසීමෙන් වැඩේ දෙන්න ඕන. හරි 120. ඊළඟට කීය දෙන්නේ? අංශක 60. 60 මේ වගේ. මේ වගේ 60 මේ වගේ. ඇවිල්ලා ඇති 60යි. අපි නම් කරගෙන යමු මම මෙතනින්ම දැන් පැත්තෙන් ලියන්න නැතුව මේක ඇතුළෙම ලියලා දානවා මේ සැරේ. මෙතනින් මම දානවා චිත්‍ර. ඒක කළු පෑනින් දාන්න. චිත්‍ර. මෙතන චිත්‍ර. ඊළඟට මෙතන සංගීත. සංගීත. ඊළඟට නැටුම් වලට 100යි. හරි? නැටුම් වලට 100යි මෙන්න මේ වගේ කෝණයක් ඒවි. 100යි. 100යි. නැටුම්. නැටුම්. ඊළඟට සිංහල වලට ගානට ඇවිල්ලා කිව්වා මම ලැන්තොත් එහෙම අංශක 80 සිංහල සාහිත්‍ය. මම සිංහල කියලා විතරයි ලියුවේ. ඔන්න. වැඩේ ඉවර කරගන්න. හරි නම් පුතා ඔයා හරි දාගන්න. තනියෙන් ගාන කරා නම් හරි දාගන්න. ඔයාගේ ටියුට් එකේ වටපස්සාර කියලා මාතෘකාවක් තියෙනවා. එතන ඉස්සනක් තියෙනවා. ඒක එහෙම විදිහටම තියෙන්න දෙන්න. අංක 1 කියලා ගානක් තියෙනවා. 1 කියන ගාන කියවන්න. හරිද? කියවන්නකෝ. පුළුවන් නම් කරන්න නැත්නම් මගෙත් එක්ක අහගෙන කරමු. ඊළඟ ගාන මේ ගාන ඔයා හරියට අහන් ඉදියොත් ඊළඟ ගාන හැමදාම හදන ඕනෑම ගාන වටපස්සාර අනිවාර්යයෙන්ම ලකුණු 10 ෂුවර්. හරි? හැබැයි ඔයා හැදුවත් නැතත් මම තව ටිකකින් මේ ගාන කියනකොට ඔයා අහගෙන ඉන්නම ඕන. ඔයා හැදුවත් නැතත් අහගෙන ඉන්න. පළවෙනි ගාන හදමු. ගාන කියවලා හදන්න ගන්න. ඔය දැන් කරන්න යන ගණන් පුතේ විභාග මට්ටමේ ගණන්. ඒ නිසා විභාග ගණනක් කියලා හිතුවට කමක් නැහැ. දැන් ගාන බලමු. ටියුට් එකේ පළවෙනි ගාන වටපස්සාර යටතේ. ඔන්න අහගෙන ඉන්න හදපු අය හදාගන්න බැරි වුණ අය අහගෙන ඉන්න එකයි ඉතුරු ඔක්කොම හදනවා තනියෙන්. හරි? බලන්නකෝ වැරදි කියන එක විශ්වාසයෙන් අහන්න. පාසලක සිටින සිසුන් 3600 දෙනෙකු පාසලට පැමිණෙන ආකාරය පහත වටපස්සාරයෙන් දැක්වේ. ඉස්කෝලේ ළමයි 3600ක් එනවා, පයින් එනවා, වශයෙන් එනවා, වෙනත් ක්‍රම දුම්රිය පාබැද්දි. ඔන්න ඔය ආකාර වලින් එනවා. ඊට පස්සේ අපිට කියනවා
ඒ අනුව පාසලට පයින් පැමිණෙන සිසුන් සංඛ්‍යාව කීයද? පයින් එන සිසුන් සංඛ්‍යාව අහන කෝණය දීලා. මෙන්න මේ ක්‍රමයේ පාවිච්චි කරන්න. ඔන්න අල්ලගන්න. හොඳේ. මේ ගණන් වලදී අහන්නේ කෝණයයි ප්‍රමාණයයි. ඒ කියන්නේ කෝණයයි ප්‍රමාණයයි. එක්ක කෝණය අහනවා, එක්ක පයින් ආපු ප්‍රමාණය අහනවා. එක්ක පයින් වල කෝණය අහනවා, එක්ක පයින් ආපු ප්‍රමාණය අහනවා. ඔය දෙක තමයි ප්‍රශ්න කරන්නේ. එතකොට මේ වගේ ගානකදී අපි කරන්නේ අංක එක ප්‍රශ්නෙට උත්තරය දෙනකොට මෙන්න මේ ක්‍රමය අදාළ ගන්න. කෝණයයි ප්‍රමාණයයි කියලා පොඩියට පුළුවන් දරුවොත් ඇති. මේක දාගන්නකො. කෝණය ප්‍රමාණය. හරිද? දැන් කෝණය ප්‍රමාණය. අපිට කෝණය 360යි නේ මේක ඇතුලේ තියෙන්නේ. 360යි ඇතුලේ ඔක්කොම 360යි. කෝණයේ අංශක 360කින් ළමයි 3600ක් පෙන්වුවා කියලා කලින්ම කිව්වා. කෝණයේ 360කින් ළමයි 3600ක් පෙන්වුවා කියලා කිව්වා. අපිට ඕන පයින් ඉස්කෝලේ ළමයි නෙවෙයි පයින් ගියාය. පයින් ගියායේ කෝණය කීයද? 90යි. ඔයාලට ප්‍රමාණය දන්නේ. මේක තමයි ඔයා හොයන්න ඕන. දාගන්න අකුරක් x කියලා. මේකයි කොට දාන්න ඕන. මෙන්න මේ සම්බන්ධයවා ලිව්වොත් ඕනෑම කොටසක් ඕමිලා ගන්න 1 2 3 අනිවාර්යයෙන්ම වටපස්ථාර ගානක කොට දාගන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නය හෝ පස්වෙනි ප්‍රශ්නයක් එනවනම් වෙනස් ප්‍රශ්නයක් ඔයාලට අහනවා සමහරක් වෙලාවට ඒකදී තව පොඩ්ඩක් කල්පනා කරන්න ඕන. ඒකෙදි තව වාර ක්‍රමයක් කියනවා. දැන් මෙහෙම ලියා ගන්නවාට ඕන වෙලාවම පුළුවන්. එතකොට කෝණය දුන්නේ නැත්තම් කෝණය මෙතනට θ β ඇල්ෆා ගාමා ඕන එකක් මෙතනට දාන්න. දුන්නේ එක්කෙනා ප්‍රමාණය නම් මේක මෙතනට දාන්න. මේ ක්‍රමය පාවිච්චි කරන්න. දීලා නැත්තේ දන්නේ නැත්තේ x නම් මෙයාගෙන් මෙයා බෙදන්න. x බෙදීම 90. අහගෙන ඉන්න. දන්නේ නැති එක්කෙනාගෙන් අරයා බෙදන්න. මෙයාගෙනුත් මෙයා බෙදන්න. සමානකද? ඕකමයි මේ ගණන් වලදී කරන්නේ. මේකමයි කරන්නේ. තව චුට්ටක් අහගෙන ඉන්න. කලබල වෙන්න එපා. කිව්වනේ චුට්ටක් අහගෙන ඉන්න කියලා. හරිද? මේ 90 දැන් මේ 90 දැන් x නේ මට ඕන. මේ 90 නැති කරන්න මම මෙතන 90න් ಗುಣ කරනවා. බෙදීම 90 නැති කරන්න මේ පැත්ත 90න් ಗುಣ කරා. එතකොට මේ පැත්තත් දරුව 90න් ಗುಣ කරනවා. හොඳට අහගන්න. එතකොට මේ 90ට කැපිලා යනවනේ. මෙන්න යනවා කැපිලා යනවා. හරිද? මේ 90ට කැපිලා ගියා. දැන් අර පැත්තේ 90 ආව මෙතන x විතරයි ඉන්නේ. මෙතන x විතරයි ඉන්නේ. ඊළඟ පියවරේ මම ඕකත් ඔහොම කරන්නේ නැතුව මෙන්න මෙහෙම ඔයාලට පුරුදු කරපො. අංශක 90නේ මෙහෙම ඉන්නේ. මෙයා මෙන්න මෙතනට යවන්න ඕන. එහෙම හිතාගන්න හරිම දේ අරක. එහෙනම් මොකද්ද වෙන්නේ? x සමානයි 3600 එන්න යටින් 360 වැඩි කරන්න 90 වැඩේ කොට දාන්න පුළුවන්. මෙන්න බිංදු කැපෙනවා. 9 චක්‍රේ වාට පුළුවන්. 9 චක්‍රේ පුළුවන්. 9ට 9ව 1යි. 36ට 9ව 4යි. උඩින් එක අපිට හරි වැදගත්. මොකද මෙයා මෙයාගෙන් වැඩි කරන උඩින් එක තිබ්බා කියලා නොසලකා හරින්න එපා. ගුණ කරලා ගන්නවා 3600 එකක් 3600යි. යටින් 4යි. 3600 4ෙන් බෙදලා බලන්න ඉක්මනට කීයද කියලා. දාන්න ඕනේ කීයද කියලා. very good. set me hari, net me hari, nirtusha hari. උදා 36 4ෙන් කැපෙනවනේ. 36 4ෙන් කැපෙනවනේ. 4ට 4 ඒවා 1යි 36ට 4 ඒවා 9යි. නවත්තන්න 9 දාන්න බිංදු 2 900යි. වැඩේ කොට. දැන් ඔයාලට පුළුවන් ඕන එකක් හොයන්න. හරි? බලන්න. දෙවෙනි එක. දෙවෙනි ගාන මම මෙතනින් හදනවා. මේ හරි. හරි. දෙක. ඔන්න දෙක. බලන්න. දැන් ඔයාලට පුළුවන් බසයෙන් පැමිණෙන සිසුන් සංඛ්‍යාව 1000ක් නම් x කෝණය හොයන්න. x කියලා අපි දාගත්තේ. අන්න වැඩේ එහෙනම් මාරු කරන්න වෙනෝනේ. ඔයාලා x කියලා දාගත්තා නම් මම මෙතනට x දැම්මානේ. එහෙම හරියන්නේ නැහැ. මෙතනට y දාමු. y දාන්න පුළුවන්. නැත්නම් පැටලෙයි y දාන්න. පැටලෙයි. අර y කියලානේ දැම්මේ. අර x කියලා දීලා තියෙනවා පස්සේ. හරි. දැන්
කෝණයනේ අහන්නේ. කෝණය කීයද කියලා අහන්නේ. එතකොට ආපහු ගහන්න අපේ ක්‍රමය මොකද්ද? කෝණයයි ප්‍රමාණයයි. කෝණයයි ප්‍රමාණයයි. දැන් අපිට දීලා තියෙන එකෙන් පටන් ගන්න 360කින් 3600. ඒකම ලියන්න. 360කින් 3600. අපිට ඕන මොකෙන්ද? හරිද? x කියන කෝණය. x කියන මෙන්න මේ කෝණයෙන් ළමයි කී දෙනෙක් පෙන්වනවා 1000ක් පෙන්වනවා කියලා කියනවා. බසයෙන් පැමිණෙන සිසුන් සංඛ්‍යාව 1000යි. බසයෙන් ඇත්තට වෙනවලු 1000. ඒ කියන්නේ මේ x කියන කෝණයෙන් 1000ක් පෙන්වනවා. x කියන කෝණයෙන් 1000ක් පෙන්වනවා. 1000ක් පෙන්වනවා. අපේ ක්‍රමයට යන්න. අපේ ක්‍රමයේ දාන්න. x නේ එයා උඩ ඉන්න ඕන. එයා උඩ ඉන්න ඕන අනිවාර්යෙන්ම. එහෙනම් x කියන 1000 බෙදන්න. මේ පැත්තට යන්න දැන්. x බෙදීම 1000 සමානයි. කෝණයකට හරිය 360 බෙදීම 3600. 360 බෙදීම 3600. ඔයාලට මං කියවනේ මේ 1000 මේ පැත්තෙන් 1000 ගුණ කරනවා කියලා. ඒක එක පැත්තට පාරම අරහෙට යවන්න 1 අරහෙට යවන්න අරහෙට. x 360යි. පුතා යටින් 3600 ඉන්නවා. මං කියවනේ එකපාරින්ම 1000 අරහෙට යවන්න. සුළු කරමු. 0.2යි 0.2යි කැපුණේ 0.2යි. උදේ ඉතුරු වෙලා ඉන්නේ මේ හරි පේනවා. x 360 තව එළිය ගන්න ඔයාලට පුරුදු වෙන්න. 36යි. සුළු කරලා කියන්න මට උත්තරේ. ඔව් හරස් කුණිතයත් හරි. ඒකම තමයි මේ කෙටියෙන් මම කියා දෙන්නේ. හරස් කුණිතය ගත්තොත් පුතේ මේකත් මෙහෙට යවනවනේ. ඒක නොකර තමයි පියවර අඩු කරන්න මේ කියා දෙන්නේ. දැන් ඊට පස්සේ යනකොට එක පියවරෙන් දෙකකින් ඔයාලට හදන්න පුළුවන්. මේ ගාන ඔයා හරියට අල්ලගත්තොත් හදනවා ඊළඟ ගණන් ඔක්කොම තනියෙන්. හරි? සුළු කරන්න. උඩයි යටයි කැපෙනවා. 36 එකක් කරේ වඩ පුළුවන්. නිකන් පේනවනේ දැන්. යට 12 තියලා මේ බලන්න යට 12 තියලා උඩ 120 තිබ්බොත් ඔයා දානවා නෙමෙයි. ආයෙ මොනවාද 12 10යි කියලා දානවනේ. පුතේ 360 පල්ලෙහාට එනවද කියලා අහනවා. නෑනේ පුතේ. දැන් ඉස්සල්ලා ඉඳී දන්නේ නැති එක්කිනා මෙතනනේ. ඉස්සල්ලා ඉන්නේ මෙතන. එතකොට මේ පැත්ත තමයි මම උඩට ලියන්නේ. ඒක යටින් 90. හරිද? දැන් x නේ ලියුවේ. එයාගෙන් අරගෙන මෙතන. එයා උඩ තියාගෙන ඉන්නේ. දන්නේ නැති එක්කිනා උඩ තියා ගන්නවා. x බෙදීම 10. හරි x බෙදීම 10. එහෙනම් ඒ විදිහටමයි අරයටත් යන්නේ. යට ගිය විදිහටමයි උඩටත් යන්නේ. 360 බෙදීම 3600. 36 ඒවා 10යි මෙන්න. 10 වරක් 10 100යි. ඔන්න කෝණේ. very good. පුතේ පේන්නේ නැහැ. කෝණය 100යි. කෝණය 100යි. බය වෙන්න එපා. කෝණය 100යි. මේ ගාන හරියට අහන් ඉදියොත් ඉතුරු ඕනෑම ගානක් කරන්න පුළුවන්. මොකද්ද ක්‍රමය? දන්නේ නැති එක්කෙනා උඩ, එයාගේ දන්නේ එක්කෙනා යට. යට මේක ගත්ත විදිහටම උඩ එකක් ගන්නවා. මෙතනින් නම් පටන් ගත්තේ උඩත් මෙතනින්ම පටන් ගන්න. 3600 බෙදීම 360. මෙතනින් නම් පටන් ගත්තේ උඩත් එතනින්ම පටන් ගන්න. x බෙදීම 1000 නම් 360 බෙදීම 3600. චමත්කා චුට්ටක් බලන්න 1000ද ඉන්නේ කියලා චුට්ටක් බලන්න. හරි ඊළඟ එකට නෙමෙයි මේකනේ. හරි මේකට එන්නේ 100 ඈ. දැන් දරුවෝ මේක සුළු කරපු හැටි දැන් මෙහෙමයි සුළු කරේ. දැන් මේක අන්තිම එක සුළු කරාම හැටි අහනවා. ආයි බලා ගන්න ඕන x බෙදීම 1000 සමානයි 360 බෙදීම 3600. හරිද? ඔයාට මම කිව්වා මේ 1000 අර පැත්තේ ගුණ කිරීම කරලා යවන්නටක් ගන්න. ඔන්න යවුවා. 1000 ගුණ කිරීම කරලා යවුවා.
බිංදු දෙකට බිංදු දෙක කැපුණාම ඊට පස්සේ දැන් කැපෙන්නේ නැහැ කියලායි පේන්නේ. අපි ඒ නිසා ටුක්ටක් ඉතිරි වෙන ටික ලියාගමු. 360 ඒවා 10ක් තියෙනවා මෙතන. ඒ කියන්නේ මෙහෙම 360 ගුණ කිරීම 10යි. යටින් 36. උඩයි යටයි කැපෙනවා කියවනේ බිංදු බිංදු විතරක් නෙමෙයි. ඕන එකක් කැපෙනවා බෙදෙනවනේ. සුළු වෙනවා මේ 36න් කැපෙනවනේ 360ට 36 ගොඩවල් 10යි. හරි 10 වරක් 10යි 100යි. යටින් කවුරුත් නැහැ. එකනේ එක වැඩක් නැහැ යට හිටියක්. 100යි. ඔන්න දෙවෙනි පාඩක හැදුවේ. දැන් ප්‍රශ්නය හරි අංක 3 ඔන්න ගාන කියවන්න. අංක 3 පාපැදියෙන් පැමිණෙන සිසුන් සංඛ්‍යාවට වඩා දුම්රියෙන් පැමිණෙන සිසුන් සංඛ්‍යාව කොපමණ වැඩිද? පාපැදියෙන් කො පාපැදියෙන් 8යි දුම්රියෙන් 80යි. හරිද? දුම්රියෙන් 80යි. දැන් චුට්ටක් මෙන්න මෙහෙම හිතන්න. ඔයාට කොච්චර වැඩිද කියලා නේ මම කරන්නේ මෙතනින් 61ක් කඩනවා මෙන්න. මේක 60යිනේ. මේක 60යිනේ. මේකත් 60යි. ඒ කියන්නේ මෙන්න මෙයාට මේ කෝණය සමානයි. ඒ දෙන්නගේ මේ දෙන්න සමානයි. වැඩි ටික නේද මෙන්න මේ ටික නේ. මෙන්න මේ ටික නේද වැඩි ටික. එහෙනම් මේ කෝණයෙන් දැක්වෙන පිරිස හොයාගත්තා නම් වැඩේ ගොඩනේ. එතන වැඩි ප්‍රමාණයේ අංශක කීයද? අංශක 20ක් වැඩි. මෙතන 60යි මෙතන 80යි කියන්නේ 60යි 60යි සමානයි 20ක් වැඩි. එහෙනම් අංශක 20කින් දැක්වෙන පිරිස වැඩි. එහෙනම් අපි එකත් ඔය අංශක 20න්නේ අපිට අපේ ක්‍රමයට යන්න. කෝණය ප්‍රමාණය. කෝණය ප්‍රමාණය දැන් අද නෑට හීනොත් මේ කියනවා. තව හදනවා. කෝණය ප්‍රමාණය. කෝණය 360 නම් මේ උඩින්ම ආපු එකෙන් යන්නේ ඔක්කොම. කෝණය 360 නම් ප්‍රමාණය 3600යි. අපිට ඕන වැඩිපුර අංශක 20ක් තියෙනවා අර යට. වැඩිපුර අංශක 20ක් තියෙනවා. මෙන්න 20යි අපි දාගමු අකුරක් නිකන් මොකක් හරි ප්‍රමාණය ඕනනේ. අකුරක් දාගමු p කියලා. දැන් ඔන්න ආපහු තේරුනේ නැති අය අහගන්න කොහොමද ගන්න කියලා. දන්නේ නැති එක්කෙනා මෙයානේ. එයාගෙන් මෙයා p බෙදීම 20. 3600 ඒ පැත්තෙමයි පටන් ගන්න. 3600 බෙදීම 360. දරුවෝ දැන් මම කියවනේ කෙටි ක්‍රමේ මේ යට 20 අරහෙට ගුණ කිරීම 20 වෙනා ගියා කියලා හිතන්න. ඒක පුරුදු වෙන්න. ඇත්තම කතන්දරේ අරගෙන. නමුත් මේක ඊළඟ පියවරේ අපි එහෙම දානවා පියවර අඩු කරන්න. 3600 බෙදීම 360 ගුණ කිරීම 20. උදා බිංදු බිංදු ගැපුණා. මට පේනවා යටින් ඉතුරු වෙලා ඉන්නේ කවුද බලන්න 3600 යවන්න සුළු කිරීම අපහසුයි බලන් ඉන්න. ඉතින් මේ සුළු කිරීම අපි ඔයගලන්ට පුරුදු කරනවා. ෆවුන්ඩේෂන් කෝස් එකක් තිබ්බා. ඒකේ වීඩියෝ එක අමාරු අය බලන්න ඕන. ඉතින් එහෙම ටිකක් මහන්සි වෙන්න ඕන සුළු කිරීම හදාගන්න. හරි. එතකොට යටින් ඉන්නේ 36. 36. පොතේ මෙහෙම පුරුදු වෙන්න. පුරුදු වෙන්න මෙහෙම. දැන් මේ 36 ඉන්නවනේ මෙතන. ඔයාලට පේනවනේ 36ම ඉන්නවා මෙතන. ආයි බිංදු නම් පිටිපස්සේ ඉන්නේ. ඔයා දන්නවා 36වා 100ක් තමයි 3600. 36වා 100ක්. හරි. 36වා 100ක් 3600 එකපාර කපලා දාන්න. ලේසි එහෙම පුරුදු වෙන්න. එතකොට ඉඩ යන්නේ නැහැ. මෙතන නිකන් අර තොইলයක් වගේ වෙන්නේ නැහැ. හොඳට පේනවා බලන එක්කෙනාටත් පැහැදිලි. ඔයාලටත් වැඩේ කොට දාගන්න පුළුවන් ලේසියෙන්. හරි. 36වා 1යි 36වා 100යි. 36වා 100ක් 3600 හරිනේ. 100වා 2ක් 200යි. හරි 200. එහෙනම් වැඩිපුර ඉන්න ප්‍රමාණය 200යි. very good. චන්දිම හරි අවිදු හරි ඉෂාන් හරි නිර්දුෂ හරි හරි ඊළඟ එක හතරවෙනි එක හතරට යන්න හතරවෙනි ගාන හතරවෙනි ගාන හතර ප්‍රෝමිලකම් හතර
වෙනත් ක්‍රම මගින් පාසලට පැමිණ සිසුන් සංඛ්‍යාව මුළු සිසුන් සංඛ්‍යාවේ භාගයක් ලෙස දක්වන්න. වෙනත් ක්‍රමකෝ මෙයාගේ කෝණයවත් අපි දන්නේ නැහැ නේද? මෙයාගේ කෝණය අපි හොයමුද? ඇල්ෆා දාමුද මෙයාට? අකුරක් දාමු. කෝණයක් දාමු ඇල්ෆා. මේ ඇල්ෆා. මතක තියන්න මේ බීටා. ඇල්ෆා බීටා ඇල්ෆා දාමු අපි. ඇල්ෆා අකුර දාමු. බය වෙන්න එපා අකුර වලට ඇල්ෆා දාමු. ඇල්ෆා කියන්නේ මෙයා. හරි ඇල්ෆා දැම්මා. ඔයා දන්නව ලක්ෂයක් වටේ මම සංකල්ප කියා දුන්නා. ලක්ෂයක් වටේ මුළු කෝණවල එකතුව 360යි. දැන් x කියන එක නත් අපි හොයාගත්ත නේද? x කියන එක න ආවේ කීයද? උදේ කීයද ආවේ? මට දාන්න මතක නැහැ. x කීයද ආවේ? උදේ x කීයද කියලා ආවේ කියන්නකෝ. 100යිද? 100යිනේ හරිනේ? හරිනේ 100යිනේ හරි. මෙතන කෝණය 100යි. හරි thank you. x කියන්නේ 100යි. ඒ කියන්නේ මේක අපි හොයාගෙන තියෙන්නේ. 100යි. මෙතන 100යි. එහෙනම් ලක්ෂයක් වටේ කෝණවල එකතු ඇල්ෆාගෙන් පටන් ගමු. ඇල්ෆා අංශක 100 හරි ඇල්ෆා 100 90 60 80 සමානයි 360යි. 100 90 60 80 100 90 60 80 එතකොට ඇල්ෆා 100යි 90යි කියන්නේ 190යි 60යි 250යි එතකොට 190යි 330යි දෙන්නේ 330යි මෙතනින් 360යි මෙයා මෙහෙට දාන්න ඇල්ෆා කියන්නේ එහෙනම් 360න් අඩු කරන්න 330යි ඒ කියන්නේ අපිට එන්නේ කෝණය කීයද අංශක 30යි හරිද එයත් හොයාගත්තා නෑ සුළු කරද්දී පියවර ගොඩක් අඩු කරගන්න එපා පියවර දෙකක් වගේ තිබ්බනම් ඇති ලකුණු හම්බ වෙනවා මම මේ පැහැදිලි වෙන්න ඕනි සාදන්නේ එතකොට අංශක 30යිනේ ඒ කියන්නේ දැන් අපෙන් අහන්නේ මොකද්ද වෙනත් ක්‍රම වලින් පාසලට පැමිණෙන සිසුන් සංඛ්‍යාව මුළු සිසුන් සංඛ්‍යාවේ භාගයක් ලෙස දක්වන්න මුළු සිසුන් සංඛ්‍යාවේ භාගයක් එතකොට මුළු සිසුන් සංඛ්‍යාව 360 කියන කෝණයකින් ඉදිරිපත් කරාම හරිද වෙනත් ක්‍රම වලින් පැමිණෙන සිසුන්ට දෙන්න ඕන අංශක 30ක කෝණයක් මෙතනින්ම තියන්න උත්තරේ ඔතනින් තියන්න ප්‍රමාණ හොයලා යන්න ඕනේ මේක සරල කරන්න භාගය ඔක්කොම 360යි ඒකෙන් 30ක් වෙනත් ක්‍රම කෝණයෙන් යන්න ප්‍රමාණ හොයන්න ඕනේ තව දුරස් වෙනවා ගන්න බින්දු බින්දු කැපෙනවා 3ෙන් කැපෙනවා පුතා හරිද 3ෙන් කැපෙනවා 3 වරක් 1යි 3 වරක් 12යි 12න් එකෙන්නේ හරි අපි යමු දෙවෙනි ගානට ඉක්මන් කරා දෙවෙනි ගානට යන්න දෙවෙනි ගානට යමු ඔයා මේ ගාන හරියට හදාගත්තා නම් දෙවෙනි ගාන හදාගන්න පුළුවන් ඉක්මන් කරමු ටියුට් එකේ දෙවෙනි ගාන දෙදා සිසියක 11 ශ්‍රේණිය ළමුන් කණ්ඩායමකට 2020 10වන ශ්‍රේණියේ සිසුන්ගේ වර්ෂ අවසාන ගණිත ලකුණු 0.14 15 34 35 49 50 100 යන පාන්තර වලට යොදා වටපස්සාරයකින් නිරූපණය කරන ලෙස ගුරුවරයා පවසන ලදී. දෙනවා ටීචර් වැඩ. ඒ අනුව ඔවුන් විසින් අඳින ලද වටපස්සාරය දැක්කේ. ෂුවර් නෑ. ඇඳලා ඇති නේ. හරියට? හරි. දැන්
50 100 ලකුණු පාන්තරය තුල ළමුන් 20ක් සිටියා නම් අන්න කියනවා හරි 15 100 කො නේද 50 100 නේ හරි පේන්නේ නැහැ ඇස් හරි 50 100 ලකුණු පාන්තරය තුල ළමුන් 20ක් සිටියා නම් හරි මේක ඉන්නවලු 20ක් අන්න දුන්නා දෙන්නේ ජෝඩුව දෙන්නම ඕන ගන්නවා දැන් හරිද එහෙනම් යනවා අපේ ක්‍රමයට අපෙන් අහන්නේ වර්ෂ අවසාන විභාගයට ගණිත විෂයට පෙනී සිටි මුළු ගණන කීයද ඒ කියන්නේ අංශක 60කින් 20යි කියලා පෙන්නනවා ඒක අපි ලියනවා ඒක මොකද්ද ඊනිනුත් කියන්න ඕන කෝණය ප්‍රමාණය කෝණය ප්‍රමාණය කෝණය ප්‍රමාණය කෝණය කියන්නේ කෝණය 60න් පෙන්නුවා 20. අපිට ඕන මුළු සිසුන් සංඛ්‍යාව. එතකොට මුළු සිසුන් සංඛ්‍යාව පෙන්නලා තියෙන්නේ අංශක 360න්. එහෙනම් ලියන්න. කෝණය 360න් ගන්න x අකුරු නෑ නේද? කලිමුත් උනා එහෙම. නෑනේ නේ. කොහෙවත් කියන්නේ නෑනේ එහෙම කතන්දරයක් නෑනේ නේ. හරි x දාගමු. හරි. දැන් කොහොම තිබ්බා? x නේ හොයන්න ඕන අයා මෙන්න එන්න. එයාගෙන් මෙයා බෙදන්න. x බෙදීම 360. අරයාගෙනුත් මෙයා බෙදන්න. 20 බෙදීම 60. වැඩේ කොට. දැන් ඊට පස්සේ මේ 360 කියන එක න අරයට තල්ලු කරන්න ඉක්කොට එයා එහෙම යනවා. පාඩුවේ කරදරයක් නැහැ. එයා යනවා. මෙන්න කියා. දැන් ඉතින් ඔයාගේ වැඩේ සුළු කරන්න තියෙනවා. හරිද? දැන් දරුවෝ බින්දු බින්දු කැපෙනවා. බින්දු බින්දු කැපෙනවා. ඊට පස්සේ 6යි 36යි කැපෙනවා පේනවා එහෙම 6 චක්‍රේ දිනවා 6 වරක් 1යි 6 වරක් 6යි 20 6ක් අංශක 120යි හරිද බලන්න අංශක නෙමෙයිනේ හරි ප්‍රමාණය අංශක නෙමෙයි ප්‍රමාණය sorry හරි ප්‍රමාණය ඒ කියන්නේ x කියලා අපි ගත්තේ මුළු සිසුන් කීයක් ඉන්නවද 120ක් හරිද බලන්න 120ක් ඉන්නවා මුළු සිසුන් ගාන 120යි අංක 2 දෙවෙනි ප්‍රශ්නෙට අපි එනවා. දෙවෙනි එක චමත්කා. very good හරි. set me and දෙන්නේ කිනවා. අනිත් එක නා පේන්නේ 120යි හරි. net me හරි. උත්තරේ වල තියෙන්නේ හරි. ක්‍රමයට යන්න. වරදින්නේ නැහැ කවදාවත්. හරි තුෂාන් හරි බලන්න දෙකයි 15 34 හා 35 49 ලකුණු පාන්තර තුල සිටි ළමුන් ගණන සමාන නම් අන්න කියනවා 15 34 යි 35 49 යි සමානයි හරි සමානයි මේ කොටස් දෙක සමානයි කියලා කියන්නේ සමානයි නම් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය හොයන්න. මෙයාට දාන්න θ කියලා මෙන්න අකුර θ කියලා දාන්න. හරි. මසංග සර් ඔය θ β කියලා ගියා දුන්නා නේදරම. හරි. අන්න ඒක. θ. දැන් මේ වෘත්තය අඳින්න පුළුවන්. ඒ කියන්නේ කවකටුව පාවිච්චි කරන අඳින්න අනිවාර්යෙන් විභාගෙදී අඳින්න තිබ්බොත් හරි කවකටුව පාවිච්චි කරලා අඳින්න නිකන් ඇඳලා දාන්න එපා අපි වගේ මල්සංග සර් ගාව තියෙනවා කවකටුව අතේම හයි කරලා තින්නේ ප්‍රසන්න සර් ආවම අහලා බලන්න එයා කොහොමද අඳින්නේ කියලා ඒක එයාත් අඳිනවා ওই විදියටම මං වගේ නෙවෙයි ලස්සනට අඳිනවා එයා කන්න කැමති බිස්කට් එකේ හැඩය ඔය තියෙන්නේ. තව කට්ටක වඩා හොඳට අඳිනවා. හරි. අහලා බලන්න ඕනේ. දැන් දෙවෙනි එක. සමානයිනේ තීර දාලා එකතු කරමු. තීටා ඉන්න හරි තීටා මෙන්න 60යි මෙන්න 90 සමානයි 360යි කියා දුන්නා මේවා. හරි. තීර දෙකයි තීට 60යි 90යි 150යි
මෙතනින් 360යි. යවන්න මෙහා වරේට. යනවා එහා වරේට 360 අඩු කිරීම 150. එතකොට එනවා 2යි 30ට සමානයි කීයද? 210යි නේද? 210යි. බෙදන්න දෙකෙන් දෙපැත්තම තීට කීයද? 105යි. 105යි. තීට 105යි. very good. setmi hari, madushi hari. अंक 3 ජයග්‍රහයි 3 වෙනි අංකය 15 34 ලකුණු පාන්දරයේ සිට ළමුන් දාන්න කොහොමද 15 34 කෝ තීට අපි හොයාගත්ත 105 අපේ ක්‍රමේ දාන්න කෝණය 105යි කෝණය ප්‍රමාණය කෝණය ප්‍රමාණය කෝණය ප්‍රමාණය කෝණය දන්නේ එක්කෙනා දුන්නේ 60කින් 20යි කියලා අංශක 60යි ප්‍රමාණය 20යි 60යි 20යි උදේ අපිට ඕන කෝණය කීයකින්ද 105කින් නේද ඕන 105කින් 105කින් දාගමු අකුරක් y කියලා දාගමු කොහෙවත් නැහැ නේද y නැහැ y දාගමු දන්නේ නැත්තේ y නේ එයාගෙන් පටන් ගන්න y බෙදීම 105යි y බෙදීම 105යි සමානයි 20 බෙදීම 60යි 20 බෙදීම 60යි දැන් ඉතින් අර සෙල්ලම දාන්න ඕන හරි අරය නොකියාම අරහෙට යවන්න නොකියාම යවන්න නොපෙන්නාම යවන්න දුව ගොඩක් අයගේ සුළු කිරීම වල සමහරක් අයගේ ප්‍රශ්න තියෙන්න පුළුවන් ඒ අයට අර වීඩියෝ එක ෆවුන්ඩේෂන් වීඩියෝ එක බලන්න අනිවාර්යයෙන්ම ඒ අය පොඩ්ඩක් අපිට මැසේජ් එකක් දාන්න හරි දැන් යවුවා 105 20යි 60යි ආවා 105 දැන් පොඩ්ඩක් චුට්ටක් කැපෙන්නේ නැහැ වගේ පේන්නේ කමන්නේ මේ පැත්තේ බිඳුව නැති වුණාට මෙහි බිඳුව කියනවා හරි අපි සුළු කරගමු මෙන්න හරි 2යි 6යි කපා ගන්නවා දෙකෙන් දෙවරක් 1යි දෙවරක් 3යි එහෙනම් y සමානයි උඩින් එක්වරක් 105 කියන්නේ 105යි යටින් 3යි බෙදලා ගන්න උත්තරේ කීයද කියලා y කීයද කියලා ගන්න y කියන්නේ කීයද y 105 3ෙන් බෙදන්න ඔබ බලන්න 105 3ෙන් බෙදන්න ඔන්න බැරියට 3 වරක් 3යි 9යි ඉතුරු 1යි 15ට 3ඒවා 5යි 15යි ඉතුරු බිඳුවයි 35යි 35යි 15 34 ඉන්නවා ජයග්‍රහයි 35 දෙනෙක් හරි ඔයගොල්ලෝ අයිති වෙන්න එපා පයින්න මෙහෙට හරි ඊළඟ එක 35 නේද හතරවෙනි එක ඊළඟට පටන් ගන්නේ මේ ගාණයෙන් පස්සේ හරි හරිම වැදගත් කොටසක් හරි සම්පූර්ණයෙන් ඔයාගේ දැන් මේ ලකුණු 10ක ගාණක් වටපස්සාර වෙනවනේ ඊළඟට එනවා අනිවාර්ය ප්‍රශ්නයක් සංඛ්‍යානේ පාඩමේ ඒකේ ආරම්භය අපි අද ගන්නවා ඒ කියන්නේ අද ඊළඟට උගන්වන්න තියෙන කොටස බැරුව ඔයාට ඉස්සරහා තියෙන කොටස් ඉගෙන ගන්න බෑ හොඳට මතක තියාගන්න. ඒ ටික නැතුව බෑ යන්න. අනිවාර්ය ප්‍රශ්නය මගහැරේ. හේතුව ඒකට අවශ්‍ය සූත්‍ර අපි උගන්වනවා. ඒ නිසා අවසානයේදී රැඳී ඉන්න අපරාධේ හරි මිස් කරගන්න එපා ඒවා. හරි. දැන් අපි යනවා ඊළඟ අන්තිම ප්‍රශ්නෙට අපේ අන්තිම ප්‍රශ්නය අංක 4. ඔය අංක 4 වගේ ප්‍රශ්න පුතේ ටිකක් හිතලා කියවලා කරන්න ඕන ප්‍රශ්න. හරිද? ඉතින් ඒවා එහෙම තමයි. පසුව ගුරුවරයා සොයා බැලීමකදී
ලකුණු 35 49 පන්තිපාන්තරය තුල සිටි ළමුන්ගෙන් 15 දෙනෙකුට ලකුණු 34ක් ඇති බව පෙනුනි. අන්න කියනවා 35 49 ඇතුලේ හිටපු ළමයි 15 දෙනෙක් අර පැත්තට යනවලු. 15 35 පාන්තරයට යනවලු. ඒ 34ක් මෙතනට යනවලු ඒගොල්ලෝ. කී දෙනෙක් යනවලු? 15 දෙනෙක්. 15 දෙනෙක් යනවා එතනට. හරිද? දැන් නව දත්ත වලට අනුව දැන් අලුතෙන් දත්ත ටික අපි හදාගමු. දැන් 15 34 පන්තිපාන්තරේ කී දෙනෙක් ඉන්නවද? කී දෙනෙක් ඉන්නවද? බරනේ. කීයද? මේ පන්තිපාන්තරේ කලින් දුන්නනේ 15 34 35 නේ 35 නේ හරි මේ පන්තිපාන්තරේ කලින් හිටියා 35 දෙනෙක් 35 දෙනෙක් හිටියන්නේ අලුතෙන් 15ක් එනවා දැන් ඔක්කොම 35 45 50යි 35 දෙනෙක් හිටියන්නේ 50යි නේද 35 අලුතෙන් එනවා 15ක් 35 15යි 50යිද හරිනේ 50යි 50ක් ඉන්නවා 35යි අතනින් ආපු 15යි එතකොට මුළු ප්‍රමාණය මුළු ළමයි ඔක්කොම කීයක් ඉන්නවද 120ක් ඉන්නවනේ 120ක් ඉන්නවා 120න් දැන් ඉන්නවා 15 34 පන්තිපාන්තරයේ ළමයි මෙච්චර ප්‍රමාණයක් 15 34 පන්තිපාන්තරයේ ඉන්නවා 120න් 50 ළමයි 120ක් දැන් ඒකේ 50ක් වුණා ළමයිට දුන්නාම ගණන් වරද්දලා දානවා යාළුවා වැඩි කොට දාලා දී චෙක් කරාම අනිත් පැත්තට යන්න ඕන 15 දෙනෙක් කලින් 35 මෙතනින් 15 දෙනෙක් මෙතනට එකතු වෙනවා එහෙනම් දැන් ඉන්නවා 50 120න් 50යි නම් අලුත් කේන්ද්‍ර ඛණ්ඩයක් අදිනවා අලුත් වඩපාස්කාරයක් අදිනවා එහෙනම් මේක කෝණය හොයන්න 360න් වැඩි කරන්න කෝණය හොයන්නවා 360න් වැඩි කරන්න ඕක උත්තරේ ගන්න සුළු කරලා දාගන්න කීයද එන්නේ කියලා බලන්න කීයද එන්නේ කියලා බලන්න බින්දු බින්දු කැපෙනවා 12 චක්‍රේ වඩ පුළුවන් නේ උඩයි යටයි කැපෙනවා නම් කපන්න බය නැතුව යටින් ඉන්නේ එක යට පේන්නේ නැත්තම් උඩයි යටයි කොහෙද කියලා මේ ඉන්නේ යට එක මේ ඉන්නේ උඩ 36 මේ ඉන්නේ 120 යටින් යට 12යි උඩ 36යි කැපෙනවා 12 වරක් 1යි 12 වරක් 3යි 3 වරක් 50 කියන්නේ 150යි කෝණය 150යි අලුත් කේන්ද්‍ර කෝණය 150යි අලුතෙන් අදිනවනම් පුතේ 120 ආවේ කොහොමද කියලා අහනවා. දැන් ඔක්කොම ළමයි කලින් අපි හෙව්වනේ රෝමි ලක්කන් එකේද කොහෙද? එකේ හෙව්වනේ මේ රවුම ඇතුලේ ඉන්න මුළු සිසුන් සංඛ්‍යාව. මේ රවුම ඇතුලේ ඉන්න මුළු සිසුන් සංඛ්‍යාව 120යි. 120යි කියලා කලින් රෝමි ලක්කන් එකේ හෙව්වා. ඒ 120න් දැන් ඉන්නවා මේ පන්ති පාන්තරය තුල. මේ වචන වල බලන්න එපා. මේ පරාසය තුල 35 දෙනෙක් කලින් හිටියා. අලුතෙන් ටීචර් චෙක් කරාම 15 දෙනෙක් ඒකට මාරු වුණා. එතකොට 35යි අලුතෙන් ආපු 15යි ඉඩ යනවා ඒගොල්ලන්ට 50. ළමයි 120යි දැන් බලනකොට 50 දෙනෙක් ඉන්නේ මේකේ. එහෙනම් අලුතෙන් අදින්න කියනවා. මුළු ප්‍රමාණය යට ඒ අවශ්‍ය ප්‍රමාණය උඩ 360න් වැඩි කරා. දැන් තේරුණාද බලන්න? හරිනේ? 120 ආවේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ. 100 ආවේ මුළු ළමුන්ගේ. මුළු ළමයි ප්‍රමාණය යට දැන්. හරි ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ කියවන්න ඉක්මන් කර 3 තුන්වෙනි ප්‍රශ්නේ කියවලා තුන්වෙනි ප්‍රශ්නේ අහගන්න පොඩි වෙනසක් තියෙනවා කරන්න බලමු කියව ගන්න ටියුට් එකේ තුන්වෙනි ප්‍රශ්නේ
ආගන්න තුන්වෙනි ගානට යමු. මේ විදිහට වෙනස් කරගන්න. විජය විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලකදී මයුර නිවාසය රැස් කළ ලකුණු 720. අන්න එතනට දාගන්න ලකුණු 720 සංඛ්‍යාව කපන්න. ලකුණු 720 ලබාගත් ආකාරය පහත වටපස්ථාරයෙන් දැක්වේ. ලබාගත් ආකාරය පහත වටපස්ථාරයෙන් දැක්වේ. ලකුණු 720 ලබාගත් ආකාරය පහත වටපස්ථාරයෙන් දැක්වේ. හරි. ගාන හදලා දාන්න. හදමු. 90යි පිටිය 120යි. මාරේ බිස්කට් එකක් වගේ. හරි 120යි. මෙතන x මෙතන 100යි. පිටිය කෙටි දුර දුවන අය ඇති මාර්ග ධාවන කණ්ඩායම් තරඟ ඉතින් කණ්ඩායම් තරඟ කරගෙන කණ්ඩායම් තරඟ කරන්න මේක කණ්ඩායම් තරඟ ඔය වොලිබෝල් ඒවා කණ්ඩායම් තරඟ. හරි එහෙනම් හදමුද? හදලා උත්තරය යමු. මහන්සි ඉක්මන් කරමු. පළවෙනි එක very good. හරි. පුතේ නම් පෙන්නේ තුෂාන් හරි. චමත්කා දෙවෙනි එක හරි. රශ්මි දෙවෙනි එක හරි. සෙත්මි හරි. රශ්මි හරි. දැන් චූටි දෝනිලා දානවා චූටි පුතාලනේ. තුන්වෙනි එක හරි උපේන්ද්‍ර. හරි. තුෂාන් හරි දෙවෙනි එක. තුනේ එක. පුතා කියවන්න. විජය විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලකදී මයුර නිවාසයේ රැස් කර ස්පෝර්ට් බීට් කාලේ හරිද රැස් කළ ලකුණු 720 ලබාගත් ආකාරය පහත වටපස්ථාරයෙන් දැක්වේ. හරි. ඒගොල්ලෝ ගත්ත ලකුණු තරඟ ආකාර වලින් ගත්ත ලකුණු ප්‍රමාණ අතර සම්බන්ධයක් තමයි මේ වටපස්ථාර වලින් නිරූපණය කරලා තියෙන්නේ. වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කර ඇත්තේ කුමන ක්‍රීඩා ඉසව්වෙන්ද? වැඩිම. පුතා මේක බලලා ලියන්න දෙන්නේ. හරිද? ගණන් හැදිල්ලක් නැහැ. පේන්න ඕන. පේන්නේ නැත්නම් කොළ ಜಾති ගන්න ඕන. හරිද? එහෙනම් මොකද්ද පේන්නේ? බලන්න කෙටි දුර. මගේ රූපෙන් පේන්නේ නැහැ. හරි 120යිනේ කෙටි දුර.
කෙටි දුර. මේවා දුවන්න පුළුවන් ළමයින්ට. කෙටි දුර. මොකද අම්මා තාත්තා ළමයින්ට දුවනවනේ. දෙවෙනි එක. දෙක. පිටිය තරංග සඳහා රැස් කළ ලකුණු සංඛ්‍යාව සොයන්න. දැන් මෙන්න මේ මුළු වටපස්ථාරයේම මයුර අරගෙන තියෙන ලකුණු සංඛ්‍යාව කියන මයුර 720ක්ද? ඔව් 720යි. මයුර ගත්ත 720 ලකුණු ප්‍රමාණය තමයි තියෙන්නේ. එතකොට මයුර 720 නිරූපණය කරන්න පාවිච්චි කරලා තියෙන්නේ අංශක 360ක කෝණයක්. අංශක 360ක කෝණයක්. එහෙනම් ගන්නවා අපි මතුරන්න අරගෙන. මොකද්ද? කෝණයේ ප්‍රමාණය. කෝණයේ ප්‍රමාණය. ප්‍රශ්නේ පොඩ්ඩක් කියමු හැබැයි ඈ. මොකද කියන්නේ? පිටිය තරංග සඳහා රැස් කළ. පිටිය මෙන්න මෙයාගේ ටික තමයි ඕන. මෙයාගේ ලකුණු. පිටිය වලින් ලැබුණ ලකුණු සංඛ්‍යාව. හරිද? පුතා බලන්නකෝ. පිටිය. දැන් දුන්න එකෙන් පටන් ගන්න. කෝණය 360න් පෙන්නනව ලකුණු 720. කෝණය 360න් පෙන්නනව 720. අපිට ඕන පිටියනේ. පිටිය මොකද්ද? පිටියේ කෝණය 90යි. ඒකේ ලකුණු ප්‍රමාණය අපි දන්න x කියලා ගන්නවා. ඉස්සරහට x නැති වෙයි කියලා හිතමු. ඉන්නවනේ. ඉන්න. ගන්න එපා. ඉන්නව නේද x ඉන්නව. දාගන්න y. හරි. දැන් අපේ ක්‍රමයට යන්න y නේ ඕන. අන්න y ඕන. යන්න මෙහෙන් මෙහෙට y බෙදීම 90 එන්න. හරි. මෙයාගෙන් මෙයා 820 බෙදීම 360. ඔන්න ලියුවා. 820 බෙදීම 360. දරුවෝ මොකද්ද කරන්නේ? හිතන්න. මෙයාට අරගෙන යන්න කියන්නේ යනවා. එයා ಗುಣ කිරීම කරගෙන යන්නේ. y සමානයි 820 බෙදීම 360 ಗುಣ කිරීම 90. බිංදු බිංදු කැපෙනවා උඩයි යට. කැපෙනවා. 9 චක්‍රය දන්නවද? නම්බරක් 1යි නම්බරක් 4යි. 4යි. දැන් ඉතින් පුතා y ඔයා බෙදන්න ඕනි 720 ඒවා එකක් 720යි යටින් 4 විතරයි. 724 බෙදුමු. 4 වරක් 1 4යි 3යි 32යි 4 වරක් 8යි 32යි බිංදු මේ බිංදු බිංදු 180යි 180යි. පිටිය තරඟ වලින් ඇවිල්ලා 180ක් very good. very good. දෙක හරි 3 කියවන්න 3 චමත්කාරයි. ඊළඟට මාර්ග ධාවන තරංගය සඳහා වෙන් කළ කෝණය සොයා ලබාගත් ලකුණු සංඛ්‍යාව සොයන්න. මාර්ග ධාවන තරංගය සඳහා ලබාගත් ලකුණු සංඛ්‍යාව හොයන්නලු කෝණය හොයන්න. ඕ මෙන්න x හොයන්නලු. මේකේ එකතුව 180යි නෙමෙයි 360. මේකේ එකතුව 360යි. ලක්ෂයක් වටා කෝණවල එකතුව x. එකතු කිරීම 120 එකතු කිරීම 90 එකතු කිරීම 100 සමානයි 360යි. හරිද බලන්න. එකතු කරන්න 10යි 310යි 360යි මේක මෙහෙට x සමානයි 360 අඩු කිරීම 310 50යි 50 හරි. very good. චතු හරි. එයාගෙන් අහනවනේ පුතේ ප්‍රමාණයක් අහනව නේද? එයාගෙන් ප්‍රමාණයක් අහනවා. දැන් චුට්ටක් අහගන්න මේ පුළුවන් ළමයින්ට මෙන්න මෙහෙම ගන්නත් පුළුවන් හැමෝටම පුළුවන්. මෙන්න මෙහෙම ගන්න පුළුවන් පුතේ සමහර ගණන් මේකත් අහගන්නකෝ. අංශයෙන් අපි අර කතන්දරේ ලියනවනේ 360 නම් මෙතන 720යි මේ.
මෙතන 360යි 720යි. මේක තේරෙන්නේ නැහැ වගේ නම් අමතක කරන්න. හරි? දැන් කෝණය 360යි 720යි. මෙතන 90යිනේ පුතා. 90යිනේ. අපිට මෙතන y නේ වුණා. මෙන්න y කෙලින්ම ලියන්නත් පුළුවන්. පුළුවන් අයට පුළුවන් මේක සම්බන්ධය ගොඩනගලා ලියන්න. දැන් 360 720 වෙලා තියෙන්නේ දෙකෙන් ගුණ වෙලා නේ. පේනවද ඔයාලට? 360 මේ සෙල්ලම දාන්නේ නැතුව මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන්. ඒක හැබැයි හැම ගානටම හරියන්නේ නැහැ. හොඳට පේන ගානක් උනේ නැත්නම් එහෙම අමාරු වෙටම මේක ඕනේ කරන්නේ. කෝකටත් අයිලේවා මේක හරි. මේක සමහර ගණන් වලට හොඳට පේනවා. එතකොට හදන්න පුළුවන්. මේක එහෙම හදන්න පුළුවන්. එතකොට 360 දෙකෙන් ගුණ කරාම 720 නම් මේකත් එහෙනම් දෙකෙන් ගුණ වෙලා තමයි තියෙන්නේ. 180යි. නේ? එහෙමත් පුළුවන්. හරි. ඒක තේරෙන්නේ නැත්නම් ඕනේ. එතකොට ඒ සම්බන්ධය අනුව මේක ගන්න පුළුවන් ටක් ගාලා 100යි කියලා. නමුත් ඉතින් අපි ක්‍රමයට යන්නකො. ඔයාලට පුළුවන් නම් මෙහෙම යන්න. අංක 3 ඉවර නැහැ. අංක 3 ප්‍රමාණය අහනවා. අංක 3 ප්‍රමාණය අහනවා. මේ බලන්න. දැන් ඉතින් ඔයා මේක ලිව්වේ නැති වුණාට ගමන් නැහැ කෙටි කරලා ලියන්න කෝණයේ ප්‍රමාණය. අර මං කිව්ව ක්‍රමයෙන් ගන්න පුළුවන් බලමු ඕන එකක් මං අරන් දෙන්නම්. කොහොමද ආවේ? 360න් 720යි. අපිට දැන් කෝණය 50න් කීයද කියලා ඕන. 50 කියලා කියන්නේ කොහොමද? මේ x කියලා නේ ආවේ. මෙයන් 50යි නේද? හරිනේ. 50යි ඕන. 50න් කීයද කියලා ඕන. 50න් කීයද කියලා ඕන. මොකක් හරි එකක් දාන්න p කියලා. එතකොට ඔයාට ඕන නම් මේ ටක් ගාලා දාන්න පුළුවන් මේක දෙකෙන් ගුණ වෙලා මේක හැබැයි පෙන්නන්න. මේකත් දෙකෙන් ගුණ වෙන්න ඕන. එහෙනම් p සමානයි 100යි කියලා එකපාරේ ලියන්න පුළුවන්. හැබැයි හැම ගානකටම ඕක පේන්නේ නැහැ. ඒ නිසා අපිට මෙන්න මේ ක්‍රමයට යන්න පුළුවන්. p 100යි අනිවාර්යෙන් එන්න ඕන. හරි. එහෙනම් මොකද්ද p එකෙන් පටන් ගන්න. දන්නේ නැති එක්කෙනා බෙදීම p බෙදීම 50 සමානයි 720 බෙදීම 360. මෙයා හරි p සමානයි 720 බෙදීම 360 බෙදීම 50. දැන් ඉතින් මෙයා සුළු කරගන්න. බිඳුවට බිඳුව කැපෙනවා. හරිද? ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? 720යි 5යි 36යි. එයාට 36න් පේනවා 72 කැපෙනවා. 36 ඒවා 72ට 2යි. 36ට 72 ඒවා වැරදි. 72ට 36 ඒවා 2යි. බිඳුවයි 20 ඒවා 5 කරමංගින් 100යි. 20 ඒවා 5ක් 100යි. මේ ක්‍රමය හැමතිස්සෙම හරියන්නේ නැහැ. හරි? හැමතිස්සෙම මේක පේන්නේ නැහැ. ඒ නිසා අපි අර කිව්ව ක්‍රමයටම ගියොත් හොඳයි. එහෙම පුළුවන් දරුවෝ අනිවාර්යෙන් ඒකෙන් කරන්න වෙලාව ඉදිරි කරගන්න කමක් නැහැ. අපි තව ඉස්සරහට යනකොට මිශ්‍ර ගැටලු හදනකොට මේ ක්‍රම නැවත නැවත ඔයගොල්ලන්ට මතක් කරලා දෙන්න. මේ අංක 3 4 වැඩිම ලකුණු ප්‍රමාණය හා මුල් ලකුණු සංඛ්‍යාව අතර සරලම අනුපාතය දක්වන්න. පුතේ 4 වෙනි එක. ඔන්න ඔහොම ගානක් අහනවා 4 වෙනි එකේ ටිකක් වෙනස්. වැඩිම ලකුණු ප්‍රමාණය තියෙන්නේ කීයද? කෝණය 120යි. වැඩිම කෝණය 120යි. ඒකෙන් ලකුණු තියෙනවා. හරි. අඩුම තියෙන්නේ දැන් අපිට ආයේ 50 කියලා නේද? අඩුම 50 නේ. එහෙනම් අඩුම තියෙන්නේ 50යි. මේවායේ ලකුණු අතර අනුපාතය හෙව්වත් හරි. අර භාගයක් විදිහට ගන්නකොට ලකුණු අතර අනුපාතය හොයන්න නැතුව මම කෝණ අතර භාගයක් විදිහට ගත්තා. කෝණ අතර අනුපාතයෙන් භාගය ගත්තා. එතකොට මේකෙත් පුළුවන් අනුපාතය කෝණ වලින් ගන්න. වැඩිම එක්කෙනා 120යි අඩුම එක්කෙනා 50යි. අනුපාත ලකුණ දාන්න. සරල කරන්න.
10න් බෙදනවා මේවා. අනුපාත සරල කිරීම. 10න් බෙදනවා 10 ඒවා 12යි 10 ඒවා 5යි. අනුපාතයක් සරලම ආකාරයෙන් දැක්වීම. පුතේ 720 කොහමද ගත්තේ කියලා අහන උඩින්ම කිව්වනේ මම දත්තේ විදියට අංශක 360කින් 720 කියලා ගන්න කියලා මුළු ලකුණු සංඛ්‍යාව මේ මයුර නිවාසයේ ගත්ත ලකුණු සංඛ්‍යාව 720යි කියලා කිව්වා. ඒකයි. ඒ කියන්නේ මයුර නිවාසයේ ගත්ත 720 තමයි මේ 360න් පෙන්නලා තියෙන්නේ. එතකොට 360න් 720ක් පෙන්නනවා. ඒක දත්තේ. ඒක දුන්නේ එක. පුතේ දැන් ප්‍රශ්නයක් තියෙනවා දැන් ලකුණු ප්‍රමාණය අංශක අතර වලින් නෙමෙයිනේ කියලා. මම බලන්න අවසාන පිළිතුරේ මම මේක මෙතනින් අයින් කරන්න. එතකොට හරි. අවසාන පිළිතුරේ මගේ අංශක නැහැ. ඔය අනුපාතයක් විදියට ලියන්නකොට දැනගන්න ඕන එකම ඒකකයකින් මිනුම් කර ඇති රාශීන් දෙකක් හෝ කීපයක් අතර දක්වන සම්බන්ධය අනුපාත ආකාරයෙන් ලිවිය හැකි. ඒකක සමානයි නම් විතරයි වෙන්න ඕන. ඒකක අංශක 120යි ඒකක 50 අංශක 50යි. එකම ඒකකයෙන් තියෙනවා නම් ලකුණු අතර අනුපාතය හෙව්වත් කෝණේ අතර අනුපාතය හෙව්වත් එකම එකයි. 12/5 තමයි එන්නේ. හොඩෙන් හරි හරි. වැඩිම ලකුණු ප්‍රමාණය හා මුල් ලකුණු සංඛ්‍යාව අතරනේ හරි හරි. සුටකින්. එතකොට වැඩිම ලකුණුයි මුළු ලකුණු යහලා තියෙන පොඩ්ඩක් ඉන්න ඉවරදි කරන්න. හරි හරි. පුතේ වැඩිම ලකුණු අරගෙන තියෙන 120 ඒක හරිනේ. හරි. 120යි. වැඩිම ලකුණු 120යි. ඊට පස්සේ මුළු ලකුණු සංඛ්‍යාව අතර දැන් මුළු ලකුණු ප්‍රමාණය අපිට දක්වන්න වෙන්නේ 720 න්නේ. ඒ 360 කෝණය 360. හරි එතකොට හරි ඈ. හරි. දැන් මෙතන කෝණේ අංශක 120යි. මෙතන මුළු කෝණේ මුළු ලකුණු මේ වැඩිම ලකුණු මේ තියෙන්නේ මුළු ලකුණු. මේ මුළු ලකුණු මෙතන වැඩිම ලකුණු. ඒවා අතර අනුපාතය ගන්නෙ. එතකොට දැන් ඔය අහුව ප්‍රශ්නේ තමයි සමහර අය අහනවා අංශක අතර සම්බන්ධය නෙවෙයි අහන්නේ කියලා. එතකොට හරි අංශක අතර සම්බන්ධය නෙවෙයි අහන්නේ එකම ඒකකයෙන් මැනලා තියෙන රාශීන් දෙකක් අතර අනුපාතයක් විදියට දක්වන්න පුළුවන් මේ සම්බන්ධය 120ෙන් බෙදනවා ඕන නැත්නම් 12ෙන් බෙදලා ඕන එකක් කරලා ගන්න 120ෙන් බෙදුනාම 1යි 360ෙන් බෙදුනාම 120ව 3යි 1/3යි සරල කරලා ගන්න ඉස්සෙල්ලා මම අඩුම ලකුණු දාලා තියෙන්නේ ඒක නෙමෙයි හරි ඒකම තමයි අරන් තියන්නේ ඔය මදුෂ ඕකම තමයි මේ නිකම්ම අරන් තියන්නේ දැන් මේකයි ඔය කියන්නේ ඔයගොල්ලෝ කියන්නේ කිලෝග්‍රෑම් 50ක් තියෙනවා මොන හරි මිශ්‍ර කරනවා මොන හරි දෙයකදී කිලෝග්‍රෑම් 250ක් මිශ්‍ර කරනවා මොන හරි මිශ්‍රණයක් හදනකොට තා මොන හරි දෙකක් එතකොට මේවා අතර අනුපාතය ගන්න ගියාම ඔයා ලියන්නේ 50 අනු 250 කියලා ලියන්න බැරි පුළුවන් එතකොට දැන් මෙතන කිලෝග්‍රෑම් නැහැ මේක සරල කරන්න ඒක තමයි අනුපාත අංශක නෙමෙයි මොනවා තිබ්බත් එහෙමයි
හරි. ඊට පස්සේ ලියන්න මාතෘකාව ටියුට් එකේ එන්න ඉස්සරහට. එතනින් නවත්තනවා අපි වටපස්සාර ගව ගානක්දී ඒක කරගන්න. මාතෘකාව ලියන්න සංඛ්‍යාත ව්‍යාප්ති ලියලා තියෙන්නේ නේ. ලියන්න එපා එහෙනම්. සංඛ්‍යාත ව්‍යාප්ති. හරි. සංඛ්‍යාත ව්‍යාප්ති. පුතේ අලුත් මාතෘකාවක් මේක අහගන්න පොඩ්ඩක් හෙට මේ විදියට යන්නේ. දැන් මෙතන සමහර අපි 10 ශ්‍රේණිය 11 ශ්‍රේණිය දරුවෝ සම්බන්ධ කරලා තියෙන්නේ. මෙතනදී ඒ පාඩමෙන් 10 ශ්‍රේණියේ වැඩ ටික අවසන් වෙනකොට 10 ශ්‍රේණියේ පන්තියේ දරුවෝ ටික එතනින් නවත්තලා ඒගොල්ලන්ට ඒ අදාළ පාඩම යන්න. එතකොට හෙට ඕගොල්ලන්ගේ පන්තිය දෙකට කැඩිලා ඉන්නේ. ඒ කියන්නේ ලින්ක් දෙකක් එයි 10 ශ්‍රේණිය අය 10 ශ්‍රේණියෙන් එන්න 11 ශ්‍රේණිය අය 11 ශ්‍රේණියට එන්න. වෙනම කොටස් දෙකක් යන්න. ඒක මතක තියාගන්න. හරි. පිළිවෙලට වැඩ කරන්න 11 වසරයකට යන්න එපා. 11 වසරයට යන්න 11 වසර ටික. 10 ශ්‍රේණියට යන්න 10 වසර 10 ශ්‍රේණියේ අදාළ ටික. මොකෝ 11 ශ්‍රේණිය ටික 10 ශ්‍රේණියට දැම්ම අපි කරන්නේ නැහැ. හරි. ඒ නිසා මතක තියාගන්න ඒක. හරි. දැන් සංඛ්‍යාත ව්‍යාප්තිය යටතේ මුලින්ම පුතා දත්ත කියන එක අපි දැනගන්න ඕන. දත්ත වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රධාන ආකාර දෙකයි. හරි. මතක තියාගන්න සන්තතික දත්ත. සන්තතික දත්ත. එක සන්තතික දත්ත. දෙක විවික්ත දත්ත. විවික්ත. හරි. බලන්න මොනවාද සන්තතික දත්ත සහ විවික්ත දත්ත කියන්නේ කියලා. දැන් 11 වසරයකට එන්න. ඒගොල්ලෝ 11 වසරයකට එන්න ඔලෙවල් ලියන අය. හරි. දැන් සන්තතික දත්ත කියලා කියන්නේ දැන් අපි දත්ත ගත්තාම අපි හිතමු මේ විදිහට උෂ්ණත්වය කියලා ගන්නවා. අද උෂ්ණත්වය දැන් සෙල්සියස් අංශක වලින් ගත්තොත් සමහරක් වෙලාවට සෙල්සියස් අංශක අපි හිතමු 33යි කියලා. සෙල්සියස් අංශක 33යි. එහෙම නැත්නම් අපි හොඳට මැන්නොත් මේක 33.5යි. හරි. 33.5යි. එතකොට මේ සන්තතික දත්තවල හොඳට බලන්න සමහරක් වෙලාවට පූර්ණ සංඛ්‍යාමය අගයන් එනවා. හොඳ අගයන්. පූර්ණ සංඛ්‍යාමය අගයන් එනවා. සමහර අවස්ථාවල දශම එනවා, භාග එන්න පුළුවන්. ඔය වගේ එනවා. හැබැයි මේ වගේ එකක් බලන්න උෂ්ණත්වය. අපි හිතමු අද පන්තියේ ළමුන් ගන්න. අද පන්තියේ සිසුන් ගන්න. අද පන්තියේ සිසුන්. අද පන්තියේ සිසුන් ගන්න. මේක දත්තයක්. අපි හිතමු අද 5යි. හෙට 6යි. 7යි. කවදාවත් මේ ලියන දත්ත වර්ගය අද පන්තියේ සිසුන් කියලා මේ ඉදිරිපත් කරන දත්ත වර්ගයේ දශම කෑල්ලක් එනවද? 5.5 ළමයි. හරි. 2.5 ළමයි. එහෙම එනවා. එහෙම එන්නේ නැහැ. එහෙනම් දත්ත අපිට ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි පූර්ණ සංඛ්‍යා අගයන් විතරක් එන දත්තක් තියෙනවා. ඊට පස්සේ පූර්ණ සංඛ්‍යාත් එක්කම දශම අගයන් එන්න පුළුවන් දත්තක් තියෙනවා. එතකොට පූර්ණ සංඛ්‍යාමය අගයන් පමණක් එන දත්ත වලට අපි කියනවා විවික්ත දත්ත කියලා. විවික්තයි. හරිද? පූර්ණ සංඛ්‍යාත්මක අගයන් පමණක් එනවා නම් අපි ඒවට කියන්නේ විවික්ත දත්ත. පූර්ණ සංඛ්‍යාත්මක අගයන් විතරක් නෙවෙයි දශමත් එන්න පුළුවන් නම් ඒකට අපි කියනවා මොනවාද? සන්තතික දත්ත කියලා. හරිද? ටියුට් එකේ ලියලා තියන්නේ ඒ ටික සම්පූර්ණ කරගන්නවා නිශ්චිත කියලා ගන්න. ටියුට් එකේ තියෙන පළවෙනි පිටුවේ නිශ්චිත පූර්ණ අගයක් නොගන්නා නමුත් යම් පරාසයක් තුල ඕනෑම අගයක් ගත හැකි දත්ත සන්තතික දත්ත ලෙස හඳුන්වනවා. හරිද? පූර්ණ අගයක් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. වයස, දිග, ස්කන්ධය, හරි, උෂ්ණත්වය මේවා හරි. ඊළඟට විවික්ත දත්ත කියලා දෙනවා. අදන්ට ඉස්සරට දාගන්න සන්තතික දත්ත කියලා. පළවෙනි එකේ ඉස්සරට එන්නේ සන්තතික දත්ත.
දෙවෙනි එක. දෙවෙනි එක. දෙක. කිසියම් පරාසයක් තුල පූර්ණ සංඛ්‍යාවේ අගයන් පමණක් ලබා ගන්නා දත්ත විවික්ත දත්ත ලෙස හඳුන්වයි. මේ දත්තවල එන්නේ විවික්ත දත්ත. උදාහරණ දෙනවා පොත් ගණන. පොත් ගණන කවදාවත් දශම භාගය වෙන්න බෑ. පොත් පහමාරක් මට දෙන්න. ළමයි අද හතමාරයි ඇවිල්ලා තින්නේ එහෙම නේ. දශමෙන් නෑ භාගයෙන් නෑ. පොල් ගෙඩි ගණන. දැන් පොල් කඩනකොට හොඳේ. පොල් ගෙඩි එකමාරක් ගෑවා කියන එක නම් ඒක වෙනම කතාවක්. පොල් කඩනකොට කියලා හිතන්න පොල් ගෙඩි එකමාරක් ගහින් කැඩුවා. එහෙම කියන්නේ. පොල් ගෙඩියයි එක්ක 2යි එක්ක 5යි එහෙම. මතක තියාගන්න. හරිද? දැන් හරි. දැන් අද අපි පොඩ්ඩක් ඉගෙන ගත්ත දේ සාරාංශය ඔයාලට කියා දෙන්න හදන්න. වැඩ ඉවර නෑ හොඳේ. තව කොටසක් තියෙනවා. දැන් අහගන්න. අද අපි ඉගෙන ගත්තේ මෙන්න මේ ටික. වටපස්ථාර ගාන හදන්නේ කොහොමද? ඊළඟට කියා දෙන්නේ මාතේ මධ්‍යස්ථයේ මධ්‍යයන්. සුට්ටක් කියන්න. වටපස්ථාර. අපි පටන් ගත්ත වටපස්ථාර පාඩම. එතකොට වටපස්ථාර දුන්නාම අපි හිතමු A B C කෑම තුනක් 30යි 20යි 10යි. මෙන්න මේ තොරතුරු ටික වටපස්ථාරයේ දක්වන්නේ කොහොමද කියලා ඔයාලට කියා දුන්නා. මෙතනට කොහොමද එකතුව ගන්නවා 3යි 20යි 50යි 1යි 60යි. එතකොට ඒ වල අදාළ කෝණය කොහොමද ගන්නෙ 60න් 30යි. 60න් 30යි. 60න් 30 ගුණ කිරීම 360න් කීයද කියලා ගන්නවා. ඊළඟට B ට අදාළ කෝණය ගන්න කොහොමද 60න් 20. 60කින් 20ක් ඉන්නවා B වලට කැමතියි. එහෙනම් 360න් කීයද සුළු කරනවා. ඊළඟට C ට 60න් කීයද 10යි. එහෙනම් 360න් කීයද? හරි. ඊළඟට විභාගයට ගාන එන්න පුළුවන් ආකාරය තමයි අපි ඔයාලට ඊළඟට කියා දුන්නා. බලන්න. මෙන්න මේක. හරි. මෙන්න මේ කොටස. විභාගයට දෙන්න පුළුවන් ගානක් දීලා. ඒ කියන්නේ ගාන ඇඳලා දෙන්න. අපි හිතමු මේ කැපිටල් A මොනවා හරි. මේක අංශක 60යි. අංශක 60යි. හරිද? අංශක 60යි. මේ අංශක 60න් නිරූපණය වන ප්‍රමාණය දෙනවා. මේ අංශක 60න් ළමයි පෙන්වනවා 120ක්. ළමයි 120ක්. හිතන්න 9A පන්තියේ 9 පන්තියේ අදාළ කෝණය තමයි මේ තියෙන්නේ. 9 ශ්‍රේණියේ සිසුන් දැක්වෙන කෝණය අංශක 60යි. 9 ශ්‍රේණියේ සිසුන් ගාන 120යි. ඔය විදිහට දුන්නාම අපෙන් අහනවා මෙතන අංශක 90කින් ඇදලා තියෙනවා 10 ළමයි ටික. මේ ඉන්නේ 9 ළමයි. 9 ශ්‍රේණිය 9 වසර. ඒක 9 වසරේ ළමයි ඇත්තටම ඉන්නවා හොඳට අහගන්න සාරාංශය 120ක් ඇත්තටම ඉන්නවා. 10 වසරේ ළමයි අපි දන්නේ කීයක් ඉන්නවද කියලා. විභාගයට ගණන් එන්න පුළුවන් මේ ටිකෙන් විතරයි. හරි. දැන් 10 වසරේ එන්න පුළුවන් ප්‍රමාණය හොයන්න පුළුවන් කෝණයයි ප්‍රමාණය. කෝණයයි ප්‍රමාණය. පුතා කෝණය දැන් මෙතනින් අංශක 60යිනේ. අංශක 60න් ප්‍රමාණය 120ක් පෙන්නනවා කියලා දුන්නා. අපිට ඕන 10 වසරේ ළමයි කීයද? හැබැයි 10 වසරේ කෝණය දීලා අංශක 90යි කියලා. අංශක 90. දරුවෝ මතක තියාගන්න. මේක හොයන්නේ දැන් මෙතන ප්‍රමාණය වුණ ඔයා අකුරක් දාගන්නවා x කියලා. එතකොට මේක ක්‍රමය මොකක්ද කිව්වේ? x බෙදීම 90 කියලා ගන්න. 120 බෙදීම 60 කියලා ගන්න. ඊළඟ පියවරේ 90 අරහෙට යනවා. නෝක සුළු කරන්න ඔයා පුරුදු වෙන්න. ඔන්න ඔය ටික තමයි අද කියන්නේ. හරි? දැන් ඊළඟට මෙන්න මේ මාතෘකාව ලියන්න. සරලව ඔය ටික කියා දුන්නු. ලියන්න. මේ විදිහට අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්ති. හරි. අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්ති. දැන්
චුට්ටක් අහගන්න. ප්‍රමේයයක් කියලානවා අහගන්න. දැන් අද අපි කතා කරේ මේ කොටස් ටික. හෙට අපි ඔය විදියට එතනින් ඉස්සරහට කරන්න යන්නේ අලුත් මාතෘකාවන් නිසා ඔය ටික තියෙනවා. දැන් හෙට අපි කරන විදිය අහගන්න. 10 වසරේ අය 10 වසරට එන්න ඕන, 11 වසරේ අය 11 වසරට එන්න ඕන. ලින්ක් දෙකක් වැටෙනවා. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. අදට අපි උතරින් නතර කරනවා. එතකොට ඕගොල්ලන්ට පුළුවන් අද ක්ලාස් එක ගැන මොන හරි කමෙන්ට් එකක් දීගෙන යන්න. ඒක විතරයි ඕගොල්ලන්ගෙන් ඉල්ලන්නේ. හරි? ප්‍රමේයයක් කිල්ලුවා එක අපි හෙට දෙන්නම්. එකට දෙකක් දෙන්නම්. හරි? ඒ නිසා හැමෝටම ආයිබෝවන්. සුබ රාත්‍රියක්. කමෙන්ට් එකක් දාලා විස්තර මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරලා කියලා යන්න. හොඳයි නම් හොඳයි, නරක නම් නරකයි. එච්චරයි. බදාදා හම්බෙනවා. බදාදා පන්තිය තියෙනවා. හෙට නෙමෙයි බදාදා. ओके चमत्कार චතු හරි හොඳයි කියලා තියෙන ගොඩක් අය අමන්දා හරි ඇලුවා කියුවා රශ්මි හරි සෙත්මි සංජය වසාරා චන්දිමා හොඳේ හරි සෙත්මි මදුෂි චතු